කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන පොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුතු කරයි. බබල් රෝස සුවඳයි. ගස විකසිතව සිටි සැදී පැහැදී සවසට සදා වියන්ත ඇතිරිලිද මලින්ම විඳින්න පෙම්බසක් එක්වන්න ඔවුන් ආලිංගනයට කඳුළු බිඳු ගලා සදේ සියුලඟම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී මහත වියරුවේ අයිබෝන් කවිය කියලා කියන්නේ ජීවන අත්දැකීම් ඊටාම තියුණු කැපුම් තල මත දවටා සමාජ අරුත් මතු කරමින් සිතුවිලි පුංචි කැපුම් බවට පත් කරලා ඒවා නව සිතුවිලි විදියට ලියලන්නට ඉඩ හදලා දෙන අති සුන්දර කලා භාවිතයක්. මේ කතාව කියමනක් විදියට මම ඔබට ඉදිරිපත් කරා. එක කියමනක්. නමුත් ලියවුණු දේවල් කියමන් විදියට පමණක් තැබීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒවාට තානමක් කවා ගැයිය හැකිනම් ඒවාට තානමක් කපා ගැයිය හැකිනම් ඒවා ගයා ගීත බවට පත් කළාට කිසිදු වරදක් නැහැ. ඒ ගීත තමයි අපි විඳින්නේ. ඒවා අපේ මතකයට තදින්ම බලපෑම් කරන ගායනා බවට පත් වෙනවා. තනි මලක් අරගෙන මුහුද බලා ගියපු ගමනක් ගැන ලියලා ඒ ගීතේ පටිගත කිරීමත් එක්ක මුල්ම ගීතය එය විදියට සටහන් කරගෙන ආපු දහස් ගණන් අපේ ගීකෙත අස්වැද්දූ ගීත චාරිකාවේ බොහෝ ගමන් වාර අපි අද අපේ කතානායකයා සමග ගෙහින් තිබෙනවා. ඔහු අපි අරගෙන ගියපු ඒ ගමන් වාර හැම එකකදීම පාහේ අපේ මුවඟට සිනා තොටක් රඳවන්නට සිනා තොටක් මත ඇවිද්දවන්නට සමත් වුණා. ඉතින් මේ සිනා රැලි හදවතට වඩාත් කාන්දු කරමින් ජීවිතයේ සතුට දුක මේ හැම තැනම රැඳෙන්නට ඉඩ අවකාශ හදලා දීපු අපේ රටේ ඉන්න ප්‍රකට ප්‍රවීණ සන්නාමයක් බන්දුල නානායක කරවසම්. අයිබෝන් බන්දුලයි. අයිබෝන්. ඇත්තටම මේ අර ගී සන්නාම හොයාගෙන යනකොට එහි තවත් අනු කොටසකට ගියොත් රචනා පාර්ශවයට එහි සම්මාන දිනු රචකයෙක් විදියට ඉන්නකොට මේ කවිය, කලාව, සෞන්දර්ය, සිනමාව මේ හැම දිශානතියක් ඔස්සේම ඔබ බොහොම ලස්සනට ගමන් කරන වෘත්තීය වේදියෙක්. දැන් අපිට මේ කලා භාවිතයේදී ගොඩක් වෙලාවට අර වෘත්තීය වේදිය අමතක වෙනවා. වෘත්තීයයි කලාවයි පෑහෙන තැන කොහොම ලස්සනක් තියෙනවද කියන කෑල්ලෙන්ම ඒ කොටසෙන්ම මා කැමති
මේ කතාවට ප්‍රවේශයක් හදාගන්න. මම නොහිතපු තැනකින් තමයි වජිර මං කීයටත් හිතුවේ නෑනේ මෙහෙම ආරම්භයක්. මොකද රට ගැන තමයි මට මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඇත්තටම රැකියාව මම පැතු දෙයක් නෙමෙයි. මට ලැබුණු දෙයක්. තුර්ගෙනිෆ් කියලා තියෙනවා මේ අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. අපිට ලැබෙන දේ කියලා. ඉතින් ඇත්තටම මම ඉංජිනේරුවෙක් වෙන්න තාත්තා උත්සාහ කරා ඉංජිනේරුවෙක් කරන්න. කලා විෂයන් කරන්න මගේ නොතිත් ආශාවක් තිබුණා. ඒකට ඉඩ හම්බුන්නේ නැහැ. තාත්තගේ දැඩි ස්ථාවර මේ හැඟීම නිසා. ඒ නිසා මම බැංකුවක ලංකාවේ නෙමෙයි ලෝකේ පරසිදු බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකරු දක්වා යන්න උනේ අර මුදේ අර ගොඩ ගන්න ගියපු එක්කෙන කිව්වලුනේ ස්තුති කතාවේදී මම තල්ලු කරපු එක. ඒක නිසා මම බැංකුවේ ගොඩක් උදව් කරලා තියෙනවා මිනිස්සුන්ට මගේ ගීත වලට වැඩිය. ඒ නිසා මම වජිර හරි අමාරුක විශාල මාතෘකාවක්. නමුත් මම ඒක සමතුලනය කරගත්තේ මගේ ගුරුවරුන්ගෙන් සහ මගේ දෙමාපියන්ගෙන් ගාල්ලේ බෝපේ සුන්දර ගම මට දීපු දේවල් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ අවුරුදු 11මාරක් ඉඳලා අවුරුදු 1මාරක් මම සුන්දර ජීවිතයක් ගත කරපු දික්කැල විජිත මැති මහ විදුහලෙන් වගේම ගුරුවරුන්ගෙන් පතපොතින්. ඒ නිසා මම හිතන්නේ මට ඒ ප්‍රනීත හાર્ඩ්වෙයාර්සේ නොගැලපෙන රස්සාව මම ප්‍රනීතයක්ම කරගත්තා. ඔව් දැන් ඇත්තටම මේ කලාකරුවෙක් විදියට රටම හඳුනන කෙනා වෘත්තීය වේදිකෙක් විදියට සාර්ථක චාරිකාවක් ආපු විදිය සහ ඒ වෘත්තීය ජීවිතයේ සාර්ථකකමට කලාව බලපාපු විදිය හොයා බැලුවොත් ඔබට තාම ලස්සනට ඒ කතාව හොයාගන්න පුළුවන්. ඒ කතාව ලියපු තැන් අපිට හම්බ වෙනවා විශේෂයෙන්ම මේ 2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හම්බ වෙච්ච සිනාතොටක් කියන මේ ගී එකතුව. මේක සාමාන්‍යයෙන් අපිට මාධ්‍යයේදී අත්පොතක් වගේ මේ ගීත ටික බලාගෙන අපි කොයි තරම්නම් නිවේදන පූර්විකා හදාලාගෙන තියෙනවද? ඒ තරම් ලස්සන අදහස් ඔබ පෙළගස්වල තියෙන ඔබේ ගමන් චාරිකාව පිළිබඳව. අපිට පුළුවන් කවි කතාවට ගමන් කරන්න. අපි අද කවි නිමිති හොයාගෙන යන්නේ. ඇත්තටම කවියේ මාධ්‍ය භාෂාව. කවි භාෂාව මාධ්‍ය කරගෙන කවිය සහ සහෘදය අතර ඉතාම හොඳ ගැළපුම් රේඛාවක් හොයාගත්ත ගැමි බස අතරින් වියත් මනස ඇමතු කවියෝ ඉන්නවා. ඒ අතරේ ඒ කවියේ මොනිවර චින්තාව හොයාගෙන ගියපු මහා කවියාගෙන්ම ඔබේ ඇරඹුම් ලකුණ සටහන් වීම මේ කතාවේ ලස්සනට හොඳ බිම්පලසක් කියලා වේ. සේකර මම හිතන්නේ අපිටනේ අපේ දරුවන්ගේ දරුවන්ට දේවල් ඉතුරු කරපු කෙනෙක්. සේකරගේ ගැන කියන්නේ ඉස්සෙල්ලා දැන් ඔබ කවිය ගැනනේ අපි කතා කරන්නේ. මොකද මේකේ තාම සම්භාව්‍ය මාතෘකාවක්. නමුත් අද ගීතය තමයි එහෙම වෙලා තියෙන්නේ. ගීත රචකයෙක් විදියට මගේ යුතුයකමක් තියෙනවා මේ ඒක කවුරුත් අකමැති වුණත් කියන්න. කවිය කියන්නේ හරි භක්තිමත් මාධ්‍යයක් ගීතයට වැඩිය. ගීතය වෙනකොට ඒක පොඩි වාණිජ දවටමකුත් ඒකේනවා. පිරිස වැඩි ඒකට සම්බන්ධ වෙන. නමුත් කවිය ඊට වඩා හරි පිවිතුරුයි. මෙන්න මේ කවිය අපට ලැබුණේ ලංකාවේ නම් ජන කවි වලින්, ගැල් කවි, පාරු කවි, ඊටත් ඉස්සර අම්මා නලවපු ඒ දේවල් වලින්. නමුත් පස්වෙනි සේවස වගේ එනකොට අපි දන්නවා සීගිරිගී වල මොනතරම් මේ කාව්‍යෝක්ති ඒ වගේම ප්‍රතිභාවන් අහිංසක ගැමි ජනතාව තියලා ගියාද කියලා. රජුරු මෙහෙ එනකොට කියනවා මේ උඹේ රුව මට වනන්න තව දුරටත් බෑ රජු එනවා කියලා. ඒ වෙන් තිබිච්ච විරෝධය හැමදේම තිබුණා. පස්වෙනි සේවසේ. ඊට පස්සේ ග්‍රීසිය වගේ රටවල් වල වේට්ස් කියලා තමයි කියලා තින්නේ කවියන්ට. ඒ කියන්නේ ඈත පේන මිනිස්සු, දුර පේන මිනිස්සු, ප්‍රඥාව වපුරන මිනිස්සු. ඒක තමයි කවියෝ කියලා ග්‍රීසිය කිව්වේ. එතකොට රුසියාවේ විශේෂම සාර්පාලනය කාලේ කියන්නේ විප්ලවයට ඉස්සෙල්ලා සෙලිබ්‍රිටි පීපල් කියලා මේ කියන්නේ අපේ රටේ දොස්තරලා ඉංජිනේරුන්ටනේ සලකන්නේ. ඒ රටේ එහෙම නෙවෙයි. ඒ රටේ විශිෂ්ටතම වෘත්තිකයන් සහ මාධ්‍ය තමයි සාහිත්‍යකරුවන් සහ නාට්‍යකරුවන් කවීන්. මේ සේරම එකතු කරාම ලෝකේ විශිෂ්ටතම කවිය මගේ සේකර. මං අද මේ බහින මාතෘකාව තමයි අද රටට අත්‍යවශ්‍ය වෙලා තියෙන
ජාති වාත්සල්‍ය දේශමාමකත්වය සහ ජාතිවාදය කියන අහසහ පොළොව වගේ දෙක. අපි පේට්‍රියටිසම් කියන වචනේ අහලා තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. තාගෝර්ටයාගේ රට ලොකුයි. ෂේක්ස්පියර්ට එංගලන්තේ ලොකුයි. ඉංග්‍රීසි භාෂාව ලොකුයි. අපිටත් අපේ රට ලොකුයි. අපේ භාෂාව අපේ ආගම ලොකුයි. නමුත් තවත් ආගමක් හෝ භාෂාවක් බිඳහෙලමින් අපි අපේ භාෂාව අපේ ජාතිය හෝ අපේ රට හෝ අපි හුවා දක්වන එක වැරදි. මගේ පළවෙනි දැන් ගීතේනේ නිමිත්ත ඔබ ඉල්ලන්නේ කවියෙන්. ඒ නිසා කවිය රට ගැන අපේ සංස්කෘතිය ගැන ඒකට මං හිතන්නේ මේ චින්තනය අපේ තියෙන සිතුවිලි තමයි වැදගත් වෙන්නේ. කැටපතක් වෙන්න නිර්මල මනස ග්‍රහණය නොකරයි එය කිසිවක් ප්‍රතික්ෂේප නොකරයි කිසිවක් ලබා ගන්නා නමුදු තබා ගන්නේ නැතිය. සිතුවමක් සංගීතයක් මවන විට හෝ රස විඳින විට රැඳෙයි සිත එකම අරමුණක නිර්මලයි සිත එවිට කලාව රාගය හා සම්මිශ්‍රය එසේ වුවද කලාව යම් පමණකින් උසස් වේද ඒ පමණින් ඉන් දුරු වී යයි රාගය. එතකොට මේ සේකර කියන්නේ මේ තරම් වටින දෙයක් තමයි කලාව සහ කවිය සහ මේ හැම දෙයක්ම. ඒකෙන් අපට සරාගය තමයි ඇති වෙන්න ඕන. නමුත් ඒක දුරු වෙනවා කියලා මට මේ පොත ඕනේ කවිය කියන්න. සේකර කියලා තියෙනවා මවනා විදිනා ශක්තිය රසිකත්වයේ මොහුකුරාගේ සහෘදයාට නොරිසවේ නොසියුම් කලාකෘති. ඔහු හොඳම කවියකින් හොඳම ගීයකින් තමයි ඔහුට රළපරුල් දෙ අල්ලන්නේ. ඊට පොඩ්ඩක් උඩට ගියාම ඔහු කලාවත් කලා නිර්මාණයත් රසවිඳින දෙකම අතහරිනවා. ඊට පස්සේ ඔහු වලාකුලක් වගේ වෙනවා. සේකර බුදුහාමුදුරන්ගෙන් අහනවා ඒකද නිවන කියන්නේ. ඊට පස්සේ අපිට එතනට යන්න බෑ. ඒ විදිය තමයි කලාව කියලා සේකර හදින්නේ. මේ සියලුම දේවල් එකතු කරාම වජිර හැම දෙයකින්ම පේන්නේ මගේ දේශය, මගේ ජාතිය, මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩමාරුතේ නොසෙල්වෙන චින්තනය නිවහල්. ඒ නිවහල් චින්තනයට කවි ගුණෙන් පාර හොයන කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය ආනන්ද පද්මසිරි ප්‍රමුඛ පුරවී සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ සංගීත නිපුන් පවරි අමරසා සහ සංගීත නිපුන් අසංක ධනංජය ලියනාරච්චි ගැයුම් ඉදිරිපත් කරනවා. අපිට පුළුවන් යන්න පළවෙනි කවියේ පළවෙනි ගීතය. මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩමාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩමාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
එරෙහිව ගයන්නට නම් ඒ මధుර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටු වනු මිස මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි කවිවල තියෙනවා මාතෘකා ඒ වගේම ඒවා අපිව පෙළඹුම් බවට ඇති කරනවා. අපි පෙළඹවනවා යමක් හොයාගෙන යන්න ඒ මාතෘකාවන්. සමහර වෙලාවට සමහර මාතෘකා කවි වගේ. ඒවා සැරයි. තවත් වෙලාවකට මිහිරි. කවියන්ට ඕන වෙනවා කවි මාතෘකා ඉක්මවා ගිය අවසානයක් කවියකට ලබා දෙන්න. කවිය තියෙන්නේ කවි පොත්වල අකුරුවල පිටුවල නෙවෙයි. කවිය හැම මොහොතකම තියෙන්නේ කවි කියවන සහෘදයාගේ රසිකයාගේ මනස තුළ. ඉතින් එහෙම කවි ලියන්නට පුළුවන් කවියෝ අපේ හදවතේ ජීවත් වෙනවා. එහෙම හදවතේ ඉන්න කවියෝ අතරින් කෙනෙක් ඔබ අපට හොයලා දෙනවා. ඔව් ඇත්ත ලාල් හැගොඩ කියන්නේ මේ රටේ මට හිතන හඳුනා නොගත් කවියෙක්ද කියලා. මොකද ලාල්ගේ කවි බස හරි අමුතුයි. ඇත්තටම අමුතුයි. අපූර්වයි. ඒ නිසාම දෝ විශාල විදියට ඔහු බ්‍රෑන්ඩඩ් කවියෙක් විදියට ලංකාවේ කතා වෙන්නේ. ඇත්තටම ලාල්ගේ කවියක් තමයි මේ මගේ කතාවට නිමිත්ත. අපි දන්නානේ වජිර දැන් කවිය වුණත් නාට්‍ය වුණත් සාහිත්‍ය සිනමා වුණත් ආදරය අනිවාර්යෙන්ම මැදිහත්කරුවෙක් විදියට එතෙන්ට එනවා. ආදරය එන්නේ එක එක විදියට. ආදරය ඇඟිලි තුඩු වලින් ඇවිල්ලා දොර හප්පගෙන යනවායි කියනවා. ආදරය කියන්නේ යුනිවර්සල් මයිග්‍රේන් එකක් මේ සර්වලෝක ඉරුවා රුදාවක් කියලා කියනවා. ඒකට ඇත්තටම අපි කවි ගැන කතා කරන හින්දා මේ ලෝරන්ස් කිව්වා ආදරය මම කළෙමි ඇයහට එයම සිරගේ වීය මාහට කියලා. ඉතින් මේ වගේ විශාල ක්ෂේත්‍රයක් ආදරය කියන්නේ සහ මාතෘකාව. එහිත් ඔබ දන්නවා මම රචකයෙක් විදියට ආදරේ ඔබ ඒ වචන කියපු හින්දා ආදරේ මුනිවර ස්වරූපය හොයන්න එක් පෙදිමලක් සිනාතරක ගීත ලිව්වා. නමුත් මම මේ කතා කරන්නේ එහි විලෝමය. ඒ කියන්නේ ආදරේ තියෙන ශෘංගාරය, ආදරේ තියෙන චමත්කාරය, ආදරේ තියෙන සරාගය කොටින්ම. එතකොට මේ සරාගේ එක එක විදියට විෂය වෙන එක එක කවියට. අපි දන්නවා ඒ කාලේ කුඩලිගම වගේ කවීන් එතකොට පීබී අල්විස් පෙරරා මේ වගේ කවීන් අතරේ මීමන ප්‍රේමතිලක වෙනම කවියෙක් බවට තමයි අපි ඉපදිලා නැහැ. ඔහු කවි ලියන කාලේ. නමුත් අපි ජීවත් වෙන කාලේ ඔහු හිටියා. අපි අහලා තිබුණේ. ඒ කියන්නේ පොඩි ශෘංගාරාත්මක කවි ලියනවා කියලා. ඒකට අපි කරුණසේන ජයලත්ගේ මෝදඩේම අපේ ගෙවල් වල බලන්න දෙන්නෙත් නැහැ. මේ නරක දේවල් මේවා තියේ කියලා. ඒ වුණා ටිකක් කල් යනකොට තමයි අපිට තේරෙන්නේ හොඳ නරක කියන එක අපි ගන්න විදිය තමයි තියෙන්නේ. මෙන්න මේ සරාගය මාතෘකාවට ගත්තු කවි බොහෝ කවි තියෙනවා. ඒකේ දැන් මම තෝරගත්තු කවි මම හිතන්නේ ඉස්සෙල්ලා මම කිව්ව යුතුයි. ඊට පස්සේ පරිවාර කවි දෙකක් විතර තියෙනවා කියන්නම්. මේක හරියම කෙනෙකුට බැලුවම කිසිම සම්බන්ධයක් නැහැ වගේ මම කියන දේ. ඒ වුණාට ලාල්ගේ මේ සඳුන් අරටුව දැල්ලුවේ ඔබේ කියන කවි පොතේ 10 වෙනි කවිය තියෙනවා. ගස විකසිතව සිටි සැදී පැහැදී සවසට සදා වියන්ද ඇතිරිලිද මලින්ම විඳින්න පෙම්බසක් එක්වන්න ඔවුන් ආලිංගනයට අද පමාය දෙදෙනාම වැහිබර අහස නිසා පොද වැස්ස නිසා ඈනුමක් ගියා නොදැනීම. එච්චරයි කවිය. ඒ කියන්නේ මේ අනුන්ගේ ඒ කියන්නේ මේ පරිසරය මේ සරාගය බලන් ඉන්න විදිය මේ විදිය කවියක් මං
කිසිම සාහිත්‍යයක දැකලා නැහැ. ඒ කියන්නේ හරිම පුංචි. අර හරියට එක තෙරේසා හෝල්ගේ ලිටල් තින්ග්ස් කියන කවිය වගේ. පුංචියට පේන මහ විශාල දෙයක් මේකේ තියෙනවා. මේ කවියට අමතරව මේ සරාගික බව මම තුෂ්ණිම් භූත වෙච්ච කවියක් තමයි මේ පේනවනේ පොත්වල හැටි මේ කැඩලා මේ වාතර අරගෙන තියෙනවා. මේ සේකරගේ තියෙනවා මේක හරිම සමහරට අසභ්‍ය කියන්න පුළුවන්. කවියෙකුට එහෙම හිතෙන්න පුළුවන්. මා ඔබගේ රත් අදර උරන විට තනපුඩුව ඊර්ෂ්‍යාවෙන් බරව කළු පැහැව උඩුහුරුව එදෙස බලමින් සිටි. මම හිතන්නේ මේක මොන තරම් ශෘංගාරයක් සහ අපූර්වත්වයක් සහ මේ අනුභූතිය මට හිතා ගන්නවත් බැරුණා. මම මුලින්ම මේ වගේ කවි ගොඩාක් සේකරගේ හෙටි ඉරක් පාය පොතේ තියෙනවා. ඊට පස්සේ මට කටපාඩමෙන් කවියක් මතකයි. මම පොත හෙව්වා තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ දෙවියෝ තැතිගෙන මහ පොළොවට ඇති කියන කවි පොත. ඒකේ තියෙන්නේ විලිබිය සිඳීම. ඒකේ නම බම්බල පිටියේ ස්ටේෂම ළඟ විශේෂකාර කෙල්ලක් බලයි මා දෙස. ඔහු ඉන්නේ ස්ටේෂන් එකේ අර බීච් එකෙන් එහෙම නැත්තම් මේ කොහරි ඈතකින් එන ගැහණියක් අපට මතක් වෙන්නේ. තෙත සලු පිළිත් එක්ක. ඊට පස්සේ ඔහු වර්ණනා කරනෝ S2 නිකට. කොහොම ගිහිල්ලා සුදෝසුරු වටොර සියලුම දේවල් ඔහු අංගපසංග එකින් එකට වර්ණනා කරනවා. වර්ණනා කළා ඔහු කියනවා ප්‍රේමෙන් ආසක්ත වෙයි මසිත. ප්‍රේමෙන් ආසක්ත වෙයි මසිත. ඔහු තනියෙන් ඉන්නේ. ඔහුට පේන දර්ශනේ. ප්‍රේමෙන් ආසක්ත වෙයි මසිත. මම මතකෙන් කියන්නේ ඇඳ සිටි සලුපිලි උනා දමා. අල්ලා ගතිමි අය ඇසින්. දූෂණය කළෙමි සිතින් ඈ හිනෙන්නටත් පෙර. ඒක මං හිතන්නේ ලංකාවේ කවියක් නෙවෙයි තරමටම ආගන්තුකයි. හරියට කපිල කුමාර කාලිංගගේ ගීත වගේ. මේ රටේ නෙමෙයි වගේ. ඒකට මේ රටේ තමයි. ඒ වගේම තිලක කුරුවිට බණ්ඩාර කවියක් තියෙනවා මේ හෙට අනිද්දා විවාහපත් වීමට බලාපොරොත්තු වෙන පිරිමියෙක් කියලා තරුණයෙක් කියලා ගෑස් පිරූ බඳුන බාගෙට ඇරලා තියෙනවා. ඈත වෙයි සිහින් අඬු පුළුම් දේවල් මෙහෙට අනිද්ද විවාහපත් වෙන තරුණයා කියන්නේ අන්තිම වෙන්නේ කාය විච්ඡේදනයට හසුව පසු වෙන පුංචි මීපැටියෙක් වන්නේ මම. ඉතින් මේ සේරම බැලුවම මේ සරාගේ කොහොමද මේ කවිවලට එදිලා තියෙන්නේ. විශේෂයෙන්ම මම කියන්න ඕන මේ ලෝරන්ස්ගේ කවි අති විශේෂව මේ ලාලාසාව පැෂන් එක එක්ක බැඳෙනවා. ඒ වගේම තව චාල්ස් ලෑම්බ් වගේ අයගේ කවි එහෙම නැත්නම් ප්‍රාන්සින් ඇල්බෑ කැමෝ වගේ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ සහ ඉන්දියාවේ විශේෂයෙන්ම මේ නව කවි ඉන්න බොහෝ කිවිඳියෝ මේ මාතෘකාව ගැන කතා කරන. මේකට ඇත්තටම කාලයක් තිබුණා මිටිසිසම් කියලා ගූඪවාදය කියලා. ඒ කියන්නේ මේ කාමයම කතා කිරීමේ වරද මේ සේරම අපි ගන්න ඕන මං හිතන විදිහට කවියෙන්නෝ සාහිත්‍යයෙන් එක පෙරලා එක විදියකට. ඒ අනුව තමයි මේ කවි ටිකත් කියුඹුවල් ලිහි ඔහේ මාරුතේ සැලි කියලා මේ නිවාලන්නම ඔබේ සිහිලසින් කියන ඒ වියරුවෙන් ආශාවෙන් උද්දීප්ත වෙච්ච ප්‍රේමවන්තය අපට හම්බ වෙන්නේ. ඉතින් කවියගේ සිතේ උපදින කවිය අකුරු වල දැවටි අපේ ගාවට ආවයින් පස්සේ ඒ කවිය අපේ වෙන විට කවියා තරම් සතුටු වෙන තවකෙක් නැති නිසාම ඒ කවියා බොහොම ගෞරවයෙන් මතක් කොට ලාල් හැගුඩ කවියාගේ කවියක් තමයි දෙවිට පාර කියන්නේ. ඉතින් ඒ කවි පාර දිගේ අපි යනවා ගීතය අහන්න දෙවන කවියේ දෙවන ගීතය විදියට. සද හොරෙන් බලාරොතක සැඟවිලා අපේ පියුණු පෙම් කතා අසා සිටිනවා.
පුරා සියුලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී මහත් වියරුවෙන් සඳ හොරෙන් 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 පලා වලාරොතක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියපුවැල් ලිහි ඔබේ වාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන් මා ඔබේ සිසිලසේ සඳ හොරෙන් 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 පලා වලාරොතක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන පටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුතු කරයි. බබල් රෝස සුවඳයි. ජීවිතය අපිට උගන්නන බොහෝ දේවල් අතරේ නිවැරදි බව අවබෝධය සහ සත්‍ය දැකීම කියන කාරණා තුන ප්‍රමුඛයි. අවබෝධයෙන් සත්‍ය දකින කවියෙකුට මේවිත පෙන්වන්නෙත් සත්‍යයක්. මීළඟ මොහොත පෙන්වන්නෙත් සත්‍යයක්. ඉතින් ඔහු පසුගිය මොහොත මීළඟ මොහොත බවට පත් කරගන්නවා. එහෙම දක්ෂ කවියෙක් තමයි රුවන් බන්දු ජීව. ඇත්තටම අපි සාහිත්‍ය කෘතියක් කියවනකොට උනත් චිත්‍රපටයක් නරඹුවත් මොකක් වුණත් අපි පොඩි ගැස්සෙන වෙලාවල් තියෙනවනේ වජන. ඒ කියන්නේ අපි ටිකක් කම්පණය වෙන එකම නෙමෙයි. පුදුමයටපත් වෙන. අන්න එහෙම පුදුමයටපත් වුණු කවියෙක් තමයි රුවන් බන්දු ජීව. මම හිතන්නේ මගේ ජීවිතේ එකපාරක් ඔය දොහ හම්බ වෙලා තියෙන්නේ. මේ ඔහුගේ කවි පටන් ගත්ත දවසේම බලනකොටම මට මේ අනිත් ඔහුගේ කවි මට කියවන්න කියලා ඇරයුම් කරේ එංගලන්තයේ චන්දිම විතානාරච්චි කියන නීතිඥයා සහ සාහිත්‍යවේදියා. චන්දිම තමයි කිව්වේ අයියේ රුවන් බන්දු ජීව කියලා අලුත් කවියෙක් ඉන්නකවා කිස්සර. ඇත්තටම මේක තියෙන දැන් ඉස්සෙල්ලා අපි ආදරේ සරාගය ගැන කතා කරේ. නමුත් මේ වියෝවීම ඇතැම් විට පති පතිනියන්ව ඉඳලා වියෝවීම කවර හෝ ආකාරයෙන් ආදරේ අහිමිවීම හෝ ඒ අහිමි ආදරයක් නැවත පැමිණීම ඒ පැමිණීම තුළ ඒ පාත්‍ර වර්ගයා ඒ ඉන්න ප්‍රධාන චරිතෙට මොකද්ද හිතෙන්නේ මේ වගේ ගොඩාක් මනෝභාවයන් එක තමයි රුවන්ගේ මේ කවිය සහ කවි දෙකක් තියෙනවා ඇත්තටම එකම මේ ආරට තියෙන මීළඟ මීවිත කියන පොතේ තියෙනවා මෙහෙම මුහුණු
ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමු වුණා. මගේ මුහුණට එබී බැලු ගඟ ඇඟිලි තුඩකින් කසා තම හිස මාව හඳුනා ගන්න ලකුණක් හොයන බව මට වැටහුණා. මම ඔබෙන් අහන්නේ මාත් ලියන්නෙක්නේ. නමුත් මෙච්චර මෙහෙම දෙයක් කොහොමද ලියන්නේ? ඒ කොච්චර පරිකල්පනයක් තියෙන්න ඕනද? අවසාන පේලි 4 තියෙන්නේ සොඳුර ඔබමා එකම වර මිස වෙන වෙනම දැක පුරුදු නැති ගඟ තවත් මොහොතක් බලාගෙන හිඳ වංගුවක් ගෙන හැංගුණා. කියන්නේ ඒ ලැජ්ජාව ඒ පෙම්වතියව නැති කරන විදිහට රුවන් හරි දක්ෂයකට මේ කියන්නේ ඇඩ්‍රස් නැති වෙන්නම තමයි කියලා තියෙන අපේ භාෂාවෙන් කියනවා. තව මේකටම හරිම කිට්ටු කවියක් තියෙන ඔහුගේ මම ඇත්තටම හරි ආසයි ඔහුගේ කවි වලට මේ අපේ ලොකු බලාපොරොත්තුවක් ඔහු ඇඳලා දෙනවද මතක හැටියට සුදු ඔබ දන්නොත් වගේ මේ කවි සුදු වලාකුළු කිහිපයක් සහ කන්ද මුදුනේ උන්නු පුරහඳ කපා ගත්තෙමි කතුරකින් හෙන්දිරික්කා මල් වගේකුත් කඩා ගත්තෙමි පඳුරකින් කළු පැහැති කඩ 16ක් මත ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ වලාකුළු සහ මල්ද අලවා තබමි තැන තැන පුංචි පිනිකැට පාට කූරක් අරන් ඇවිදින් මෙන්න මේ කඩ 16 පාට කූරක් අරන් ඇවිදින් මෙන්න මේ කඩ 16 මැද ඇඳලා දෙනවද මතක හැටියට හිටපු හැටි අපි දෙන්න සඳයට කවි පෙළක එල්ලී එන මේ ගීතය අපි සටහන් කරගමු තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය විදියට. අකලට වට මහා වරුසාවක්සේ අසුබ දිනක සුබ පැතුමක්සේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ පෙරදාමින් හද මල් පිපුනාදෝ සතුටු කඳුළු නුව නග මිදුනාදෝ අතීත ආදර නටමුන් අතරේ මන්දිර මෙව්වාදෝ සුවක් නැතේ නොසිතනු මැන සංකා ඔබින් ලබනු කුමටද අනුකම්පා රජේ කුට හිමි වූ මා දැන් රැජිනකි සතුටයි කිරුල අපේ හෙට හමු වීමෙන් කිසිදු පළක් නෑ
වේලාවක්සේ අසුබ දිනෙක සුබ පැතුමක්සේ මා හැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ ඇයිදෝ යලි ආවේ ඇයිදෝ යලි ආවේ අද කවිදාහයට ගිදහයක් වැඩසටහනේ අපිත් එක්ක කවි තෝරන්නට පැමිණ සිටින්නේ බන්දුන නානායකරවසම් ප්‍රවීණයා. ලෝකය අවලෝකනය කරන කවියෝ අනුකම්පාවෙන්, වුවමනාවෙන්, අවධානයෙන් සුන්දරත්වය, අසුන්දරත්වය, විවිධත්වය, අනිත්‍ය, නිට්ටය ස්වභාවය මේ හැම තැනටම අපි වරගෙන යනවා බොහෝම චමත්කාර ජනක විදියට කවියෙන්. ඒ වගේම ගීතේනොත් අපිට හමු වෙනවා හතරවෙනි කවිය විදියට තවත් විශිෂ්ට කවියෙක්ගේ කවියක්. ඕජර බුද්ධාස ගලප්පත්ති කවියාගේ රැජිනක් කැඩුවාය කියන කෘතිය මේක 76 වගේ කාලේ තමයි බිහි වෙන්නේ. මේක විශේෂත්වයකුත් තියෙනවා මේ මම හිතන්නේ කවි ගැන කතා කරන ඉඳ මට හොඳම කියන්නේ පාසල් කවියා විදියට ප්‍රථම ස්ථානයේ දිනපු වෙලාවේ හම්බුණු පොත් විශාල ප්‍රමාණයෙන් එකක් තමයි බුද්ධයාගේ රංජනයක් කැඩුවාය මේ ඉස්කෝලේ යන කාලේ මෙහෙම අපි ඉටිකොලවල මේ කවර දාන්නේ. ඉතින් මේක විශාල උත්තේජනයක් වුණා මගේ නිර්මාණවලට ඔහුගේ කවි පොත. ඒ කියන්නේ කටපාඩම් මට මේ පොතේ කවි. මේ කවිය කියන්නේ ආදරේ රුදුර පිළිබඳ. හැබැයි කවියෙක් මොන වගේ සංයමයකින් Tamanට මේ ලැබෙන දුක් ගැහැට පරිපීඩිත තත්වයන්, ශෝක පරිදේවයන් කොහොමද උහුලන්න ඕනේ කියන එක පුංචි සංකේතකින් තමයි ඔහු කියන්නේ හැට නොපෙනෙන සංකේතකින්. ඒ වුණාට අර කවියක් කියුවෙන් පස්සේ අපි විශාල විදියට ලෝකයක් දකින්න ඕනනේ. හැබැයි කවියක් කියන්නේ ඒක. ඉතින් බලන්න මේ ගැහැණියකගේ චපලත්වය පිළිබඳ ඔහු කියන කවිය. ඉතා පුංචි කවියක්. මේ කවිය නම මල් පොකුර. මේකට සම්බන්ධ වෙන්නේ මේ විවාහ උත්සවයක් තියෙනවා. මේ විවාහයට මනමාලියගේ පණ වගේ පෙම් කරපු පෙම්වතා යනවා සහභාගී වෙන්න. ඔහු කියන සුබ පතනවා. දැන් බැලු බැලමට වෙන්නේ එච්චරයි. බලන්න කවියෙකුට කරන්න පුළුවන් දේවල්. මල් පොකුර. සත්වසක් මා සමග ආදරෙන් බැඳුණු ඇය. අනෙකෙකුගේ අත රැගෙන විවාහපත් වන දිනෙහි. සුබ පැතූ සඳ ඇයට. ඇය මගේ අත රැගෙන සිනාසුනි. කිසිදු බහකින් තොරව එය දුටුව ඇගේ අත රැඳී සිටි මල් පොකුර. බලාගත්තාය බිම දරාගත නොහැකි වී ලැජ්ජාව හදවපන්. මං හිතන්නේ මේ විස්මිත නොවී පුළුවන් මේ කවිවලට. මේ මල් බොකේගනේ ඒකට ලැජ්ජයි මෙයාට ලැජ්ජ නැහැ. මොකද එයා කිසිම වෙනසක් නැතුනේ අතල්ලගෙන hina වෙන්නේ. ඉතින් නැත්තම් එයා ගැස්සෙන්න එපා මේ පරණ පෙම්වත නෑ එහෙම වෙන්නේ නැහැ. ඒ පාර දරා ගන්න බැරෙන්නේ මල් පොකුරට. ඇයට පණේන විදිය. ඉතින් මේවා තමයි අපිව පුබුදු කරපු කවි. ඇත්තටම මේ බුද්ධයාලගේ කවි දැන් මේකේ අවසානයේදී කිසිම රෝෂයක්, ද්වේෂයක් නැහැ. I loved you කියන කවියත් පුෂ්කින්ගේ වගේ මම ඇයට ආදරය කරා. ඇය මගෙන් වෙන්නුණා, මගෙන් පලිගත්තා, කමක් නැහැ. මා ඇයට පිදු ආදරය කවරෙකු ලවා හෝ ඇයට ලබා දෙන්න කියලා තමයි ඔහු ඉල්ලන්නේ. ඒ වගේම තමයි මේකෙදි මේ මනමාලිය ගැන ඇතිවන මේ අපිට ඒ කියන්නේ මේ පෙම්වතාගේ උපේක්ෂාව කොච්චර දරුණුද. ඒකින්ද මං හිතනවා මේ කවියත් එක්කම මට මතක් වෙන්නේ මගේ සිහිය සැඟුණත් වැඟවි යනකම් උනත් කමන්නේ සිතනු මෙන්න ඔබට අවනත හදක්. ඒ කියන්නේ කවදාවත් මම මැරිලා ගියායින් පස්සේ හරි තේරුම් ගන්න ඔබට ආදරය කරපු හදක් මේ මිහිමත රැඳුණු බව. ඒ වගේ ගීත බිහි වෙලා තිනවා මේ වගේම කවි වගේ. ඒ නිසා තමයි කවි වලට මේ ගී පෑහෙන්නේ. හොඳයි. අපි බුදුදාස ගලප්පත්ති කවියාගේ කවි ගමන් මගේ ඔබ අපි රඳවනවාද 12 මහේ පහනෙන් පටන් ගත්තයින් පස්සේ පාරවසායත කැටපත් පවුර පාරවසායත රජිනක් කැඬුවාය දෙදෙනාම දියණියෝ නිශ්චලයි රාත්‍රියේ මෙහෙම නම් පේඩියක් අපිට කියාගෙන ඇවිල්ලා ඔහු මේ 15 පැයෙන් තවම නතර වෙලා තිනවා. තව දිගු ගමන් ඔහුට තියෙනවා. ඔහු තරුණ කවීන්ට
මං හිතන්නේ ඒ අතදීම හිතා ගන්න බෑ. ඔහු කවි මිහිර කියලා මේ ලියන වෙනම ප්‍රබන්ධ තියෙනවා. ඔහු නොලියූ කවියෙක් නැති නැති තරම්. තරම්. සාමාන්‍යයෙන් අපි මේ වැඩසටහන් වලට සූදානම් වෙනකොට නමක් හොයාගන්න නම් කවි මිහිර පොතක් කරන් බැලුවහම ඒ නම අනිවාර්යෙන් තියෙනවා. තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ කවියන්ට උපරිම සාධාරණය කරමින් දෑත් දිගු කරමින් කවියන් කවි ගොඩට ඇදලා උත්කර්ෂයට නංවන නංවන කෙනෙක්. ලෝභ නැතුව වර්ණනා කරන කවියෙක්. ඉතින් අපි ඔහුව ඒ ගෞරවය ඔහුට ලබා දීලා අපි එනවා 4 වෙනි කවියේ 4 වෙනි ගීතය. මගේ සෙනෙහස මෙතෙක් වේයයි මනින්නට ඔබ උගෙන නැත තව මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හට මා දකින්නට මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හට මා දකින්නට මගේ සෙනෙහස මෙතෙක් වේයයි මනින්නට ඔබ උගෙන නැත තව ගමන් මග අප ගෙවා ඇත්තෙමු තරුවියන් යට කුසුම් පෙති මත දැත් පටලා ඇවිත ඇත්තෙමු එහෙත් සුහාදිනි මගේ සෙනෙහස මෙතෙක් වේයයි මන්නට ඔබ උගෙන නැත තව මිලින කුසුමෙක මිලින සිහිනෙක මගේ සිහියට සැඟවගත් කල සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහි මත මෙතෙක් රැඳී පව එහෙත් සුහාදිනි මගේ සෙනෙහස මෙතෙක් වේයයි මනින්නට ඔබ උගෙන නැත තව මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හට මා දකින්නට මගේ සෙනෙහස මෙතෙක් වේයයි මනින්නට ඔබ උගෙන නැත තව ලෝකයේ වෙනස් කරපු මහා සොයා ගැනීම ගැන කාලයක් තිස්සේ ඔබ කළොත් පර්යේෂණයක් ඔබට එහි පොදු සාධක ගුණයක් හමු වේවි. ඒ තමයි ලෝකයේ වෙනස් කරපු ගොඩාක් දේවල් බොහොම පුංචි සිතුවිලි වලින් බොහොම පුංචි අදහස් වලින් මහා සොයා ගැනීම බවට පත්වෙච්ච දේවල්. ඒ වගේම පුංචි දෙයක්
මහා විසල් අත්දැකීමක් බවට පෙරලන්නට පුළුවන් අති දක්ෂ නිර්මාණකරුවන්ට පමණයි. ඉතින් එහෙම ඔහු අත්දකින ඉතාම සියුම් තැන් අපිට දැනෙන දේවල් බවට පත් කරපු ඉතාම විශිෂ්ට කවියෙක්, ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක්, නිර්මාණකරුවෙක්. ඒ අතර රැඳෙන තව සන්නාම විශේෂණ නාම ඕනතරම් ඔහුට තියෙනවා. මං හිතනවා ඔබ අපට ඔහු හඳුන්වා දේවි 5 වෙනි කවියා විදියට. ප්‍රේමකීර්ති දල්විස් පැහැදිලිවම ප්‍රේමකීර්ති දල්විස් කිව්වම ඕන කෙනෙක් දන්නේ නිවේදකයෙක්, ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් සියල්ල. නමුත් ඔහු කවියෙක් වෙන්නේ නැතුව ගීත රචකයෙක් වෙන්න බැරි බව ඇත්ත. ඒ වුණාට ඔහු පුදුමාකාර කවියෙක්. හැබැයි ජීවිතේ එකම කවි පොතයි ලියලා තියෙන්නේ. ඒක මගේ අතින් ඉතින් කැඩිලා මේ මං රස්සාවටත් යන ඉස්සෙල්ලා ඉස්කෝලේ යන කාලේ ගත්ත පොතක්. මේ මම ප්‍රේමයි ගාවට මේක අරගෙනත් ගියා රුණු සේවේදී 80 ඇත්තටම මේකේ මට මේකට අනුගත ගීතය තනිකර බටහිර පරිසරයක් වෙන්නවන හීතල ඇඟට දැනෙන, මීදුම ඇඟට දැනෙන, කඳු මිටියාවත් පේන ගීතයක්. ඒ නිසාම ඒකේ විලෝමය තමයි මම තෝරගත්තේ ප්‍රේමයගේ කවියට. ඉතින් මොකක් හරි වෙනසක් තියෙන්න ඕනනේ. ඒ කියන්නේ දැන් අපි දැන් ගීතයක් රස විඳිනකොට ඒකේ ඇති වෙන මනෝභාවය අනුශාකාවක් දිගේ එහිම වෙනත් පැත්තකට ගෙනෙන්න පුළුවන් හොඳයි කියලා මට හිතුණා. ගොඩාක් කවි තියෙනවා. පුංචි කවි තියෙනවා. සඳෙලියයි මැණිකේ කියන කවියට මම හරි ආසයි. මේක ගමක ආදරේ, ගමක මිහිර තියෙන්නේ. මේකේ මම හිතන්නේ අලුත් කවීන්ට සහ ඒ කියන්නේ කවි ලියන අයට, විඳින අයට තියෙනවා මේකේ තියෙන යෙදුම් පොඩ්ඩක් බලන්න කියලා. මේවා નિરાයසෙන් ආපු යෙදුම් ජන කවියෙක් නිසා ඔහු. සඳෙලියයි මැණිකේ කඳු මුදුනට නැගුණු එළිය ඈත ඉඳන් අතවනනවා. හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා. පරිසරයම හරි පාළුයි, ඇඟ තුල සීතල දුවනවා. අන්න බලාපන් මැණිකේ සමන් කැකුළු ඇස් අරිනවා. කනා මැදිරියන් නටනවා නිල් එලිකැට විලිස්සමින්. වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස් හමින්. සුළඟ තැනින් තැන දුවනවා ලපලු ලදලු හිනස්සමින්. සඳ එළියට පොළොව තෙමිලා පය තියන්නේ පරිස්සමෙන්. පළඟැටියන් වැලි කඩදාහි අරගෙන ලෝකය මදිනවා. තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කැඩෙනවා. හඳට බයයි අඳුරු රංචු හොරු වගේ ගස් යට ලගිනවා. ලිඳට ගිහින් බලමු මැණිකේ ලිඳ ඇතුලේ හඳ තියෙනවා. කම්බි වැටට පිණි ඇමිනිලා සතුටු කඳුළු බින්දු වගේ මැණිකව කැන් දන් ආදා රෑ මගේ මතකයට නැගෙයි. එදා වගේම අදත් සිතට ආදරේ සිහිලා හැඟෙයි. උඹත් එක්ක හඳ පෑයූ මේ මුළු ලෝකයම මගේ. ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න. නාදලු තොත් තෙත් කරවා. ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න. නාදලු තොල් තෙත් කරවා අනුරාගීතය ගයන්න. සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකගේ ලස්සන බලන්න. පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න. මේක තමයි සඳ එළියේ මැණිකේ. මේ මම රිකියු ධාරා දෙකක් කියලා ලංකාවේ කිසි කෙනෙක් කතා කරලා නැහැ. කපිල කුමාර කාලිංගි ඉපදෙන්න තිබුණ එංගලන්තේ. මොකද ඔහුගේ දැන් එක උයන් වගේ ගීත තනිකරම අපේ නොහුරු පරිසරයක් මවන්නේ. මේ ඔහු එහෙම ලියන වැව කියන කවියක්, හයිකු කවියක් වගේ. පෙම් දියවර වාන් දමන වැවක් වෙලා මගේ සිත. හරිනු හැකි ඔබට පමණි සොරව දොරට. ඔහු ඒ ගමට ගියාට ඔබ ගීතයේදී අහයි මොනතරම් බටහිර ස්වරූපයක්ද මට තේරෙන්නේ නැහැ නුවර ඉන්න හින්දාද කියලා. ඔහු ස්කොට්ලන්තයේ ගියපු වෙලාවේ මට කිව්වා බන්දු දන්නවද මම දැන් ඉන්නේ කොහෙද කියලා. මම කිව්වා කොහෙද කියලා. නෑ ඔබ හැමතිස්සෙම මම කියනනේ සුද්දෙක් වගේ මම කවි ලියනවා කියලා. මම හිතන්නේ කපිල කුමාර කාලිංගගේ වසන්තේ වගේ ගීත් මේ වගේ කවිත් දුමුරු වලාකුළු තමයි මේ කවි පොත. මේ වගේ කවිත් කියවුවොත් මම හිතන්නේ බොහෝ අයට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් නිහඬ කවියෙකුනේ. හොඳයි. අතරම මේ කවිත්වය සහ කවිත්ව ලාභය කියලා කියන කාරණා පිළිටන්නේ වාසනාවට. දැන් කපිල කුමාර කාලිංග කියන නමත් එක්ක බැඳිච්ච බොහෝ වාසනාවන් තියෙනවා. ගීත රචකයෙක්ගෙන් එහාට ගියාපු නාට්‍යකරුවෙක්, කතාකරුවෙක්, නවකතාකරුවෙක්. ඉතින් ඒ නිසා මේ අර
මිනිස් සිත කියලා කියන්නේ මිනිස් වර්ගයා පරපුරෙන් පරපුරට භාවිතා කරපු යන්ත්‍රයක් වගේ. ඒක අවස්ථාව අනුවයි ක්‍රියා කරන්නේ, අවස්ථාව අනුවයි ප්‍රතිඵල ලබා දෙන්නේ. ඉතින් ප්‍රේමකීර්ති දල්විසුත් ඒ වගේම අවස්ථානුව ක්‍රියා කරපු, අවස්ථාව අනුව ප්‍රතිඵල ලබා දීපු යාන්ත්‍රික මිනිස්සුන්ට කාරුණිකව උත්තර දීපු බොහොම ලස්සන මිනිස්සෙක්. පොඩි විශේෂයක් තියෙනවා මේ දෙන්නම ගීත රචක විදිහට හඳුන්වන්නේ. නමුත් මේ දෙන්නගම මේ කවි පොත් දෙක තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්න. රාත්‍රිය දිගු විනයි හෙට දවස මේ විතක් සේ දිසෙයි නිදල්ලේ ගලාගිය ජීවිතේ නින්නයක නතර වී ගින්නෙවයි වතු මෙතින් හමායයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වසත් කාලයයි අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අද කවිදාහයට ගිදාහයක් වැඩසටහනේ කවි තෝරන්නේ බන්දුල නානායක කරවසම් ප්‍රවීණයා. ලාංකේය කවි පරම්පරාවට ආරම්භයක් මුලක් හැදුණු තැන් හොයාගෙන ඈතට ගමන් කරනකොට ස්ථිරසාර ගල්පූර් මත සටහන් වෙච්ච සටහන් වලින් අතට මෑතට ඇවිදගෙන එන්න පුළුවන්. ලංකාවේ කිවිඳි පරම්පරාව පිළිබඳව හොයා බලනකොට 12 මහා කවියෝ හිටපු අක්බෝ රජුරුවන්ගේ කාලයට අපිට යන්නට පුළුවන්. දැන් එහෙම කාලෙන් කාලට යනකොට විවිධ දශක එක කවි පිබිදුම් යුග මතුවෙනවා. එහෙම කාන්තා කවි යුග පිළිබඳව මතක් කරනකොට අපට සන්ධිස්ථානගත නම් හමු වෙනවා. ඒ නමක් ඔබ අපට මුණ ගස්සනවා 6 වෙනි කවිය විදියට. මොනිකා රුවන්පත්තිරණ කිවිඳියගෙන් තොරව මම හිතන්නේ ශ්‍රී ලාංකේය කවිය ගැන කතා කරන එක අසාධාරණයි. ඇයට පෙර පරම්පරාව හිටපු ගජමන් නෝන ඒ වගේම රංජකොට්ලම වැනි ගැමි කිවිඳියන් අපිට හමු වෙනවා. තව බොහෝ කිවිඳියන් හිටියා. ඒ වගේම මොනිකාගෙන් පස්සේ ගොඩාක් කවි සුනිලා විජේසිංහ, ස්වර්ණලතා බණ්ඩාරනායක, පුෂ්පා රම්ලිනී රත්නායක ඒ වගේ විශාල කිවිඳි පරපුරක් බිහි වුණා යමුනා මාලිනී සිල්වා ඇතුළුව. 70න් පස්සේ. දැන් 70න් පස්සේ මට අතුරු ප්‍රශ්නයකට එන්නට පුළුවන්. දැන් 70න් පස්සේ මේ ඇතිවෙච්ච කවි පිබිදුමේ ඔබ දැන් 80 කඩදාසි ගොඩක ගීතය කියලා මේ පොත. එතකොට ඊට පස්සේ දුමාරය 86 මාර්තු මාසේ. දැන් මේ එන්නේ මේ අර 70 දැල්ලුම් වල එලි රේඛාද මේ මතුවෙන්නේ මේ පොත් එක්ක කවි පොත් එක්ක. පැහැදිලිවම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හතරබද කවිය එහෙම නැත්නම් ජන කවිය ඊට පස්සේ විමලරත්න කුමාරගම් වගේ ශ්‍රේෂ්ඨ කවියන්ගේ කවි අගනුවර තරුණ කවි සමාජයේ කවි කපිල සෙනීරත්නලා වගේ අයගේ කවි ඒ සේරම පෝෂණය ලැබලා මම ආගම ඇලුම් කරේ ජීවි සේනානායකගේ නිදහස් කවි ආරට දැල් කවුළු වගේ කවි පොත් කියවම විමතියක් ඇති වුණා. සේකර ඒ වගේම තව විශාල ලැයිස්තුවක් තියෙනවා මේ කියන්න. ඒ අතරේ මට කවි ලියන්න හිතුන්නේ ඉබේ ලියුණා. දැන් මේකේ තියෙන පළවෙනි කවිය ලොකුවක්කේ කියන කවිය මම 8 පන්තියේදී ලිව්වේ. ඒතර මම උසස් පෙළ තමයි මේ පොත ගහන්නේ. ඒකට හේතු වෙන්නේ කිත්සිල් නිමල්ශාන්ත කියන යාවද මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයා කවි පොතක් ගහනවා. ඔහු මට වැඩි අවුරුදු දෙකක් වැඩිම. ඒක මම ඕ ලෙවල් පන්තියේදී අහනවා. ඒ පාර මටත් හිතෙනවා එහෙම පොතක් ගන්න. හැබැයි එතකොට මං ගාව අමුද්‍රව්‍ය තිබුණා. මේ 8 පන්තියේ තමයි පළවෙනි කවි. මේකෙත් මම හිතන්නේ හුඟක් මේ කාලෙකට ඉස්සෙල්ලා ලියපු කවි තමයි ඒවා තිබුණේ. පස්සේ මට හිතෙන්නේ මේ ඔබ අවිවේකී වුණා වෙන්නට ඕන. මොකද 80 86න් පස්සේ කවි පොත් අපිට හම්බෙන්නේ නැහැ. ගී පොත් හම්බෙන්නේ. ඒකයි මෙහෙම කතා කරන්න බෑ. ලංකාවේ කවිය තියෙන වෙන තැනක ඒ කියන්නේ අපි හරි ආසයි. ඒ වුණාට ඒකේ තියෙන පොඩි ඒක ගුරුකුල කියන්නත් බෑ. ඒ හරි අමාරු විග්‍රහ කරන්න. නැතුව මේ බොහෝ අය හිතනවා මේ දැන් කවි ගී කරන මේ තත්ත්වකුත් තියෙනවා. නමුත් මගේ එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ කවි පොත් දෙකෙන් පස්සේ මට ආපු ප්‍රතිචාරත් බලපානවා තව කවි පොත් ලියන්න. මම හිතන්නේ කවිය කොහොමත් අපි බොහොම සිතුවිල්ලෙන් කරන්න ඕන දෙයක් ගීතයට වැඩිය. ඊටත් වැඩිය මට හරි පිළිගැනීමක් ලැබුණා විචාරකයන්ගෙන්. නමුත් කෙසේ හෝ මාව ඒ පැත්තෙන් ඈත් කරනු ලැබුවා. කිව්වොත් වඩා හොඳයි. අපි 6 වෙනි කවියට. ඔව් මම මොනිකා ඇතර මොනිකාගේ කවි ගොඩාක් තියෙනවා. මේ අපි නිතරම ගීතයක් එක්ක යාව යන හින්දා තමයි මේ වගේ කවි තෝරන්නේ. ඒක විශේෂයෙන් කියන්න ඕන. ගැහැණිය විඳින දුක ලිපමුල්ලේ මේ ගිනි කබලේ විතරක් නෙමෙයි. මේ ගැහැණිය දුක් විඳින්නේ. යුග ජීවිතේ, ගෘහ ජීවිතේ පුදුම දුකක් ගැහැණියක් විඳින්නේ. මේවා කාටවත් නොකියපු කතා විදියට මේ බිමටම පාත් වෙලා යන වෙලාවල් තමයි තියෙන්නේ.
අපි තෝරන ගීතය හරිම ගැහැනියගේ තියෙන උපශාන්ත බව නිවුණු බව ඒ මහා විශාල මනෝභාවයන් ඇති කරන රන්බන්න සෙනරත්න වගේ කවි. ඒ රන්බන්න සෙනරත්නම තමයි බිරිඳකගේ සෙනෙහස ගැන මව් සෙනෙහසත් එක්ක විග්‍රහ කරලා අපිට එපා කරන්නේ. අන්න ඒක මේවයි තියෙන කන්ට්‍රාස්ට් එක මේවයි තියෙන මේ විචිත්‍රත්වය දෙකේ වෙනස හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මොනිකාගේ කවි කියවන අයට මේකෙන් විතරක් සැනසෙන්න එපා. අපි දෙන්න සහ තවත් කීප දෙනෙක් වගේ කවි 20 වසරක ශේෂපත්‍රය ඒ වගේ ගොඩාක් තියෙනවා මේ ඇගේ කවි පොත් මේ ඒවා පරිශීලනය කළ යුතුයි. මේ මං ගන්න මේ ගීතයට අදාළ නිසා මෙයත් කියන්නේ මේ ගැහැණියක් ස්වාමිය ගැන හිතන විදිය. මිහි කතට බරක් නැති ගැහැණියක වනු මිසක සැමියෙකුද හා සමග දරු පවුල රකින්නු මිස නොම පතන් නීය ඇය කිරුළු හිමි පරපුරක්. යස ඉසුරින් කිතු කලඹින් ඔබ සක්විති විය යුතු නැත. ඔබ පතනා බිරිඳක මිස බිසවක වනු මට රිසි නැත. එයා සාමාන්‍ය මහමග යන ගැහැණියෙක් වෙන්න තමයි කැමති. මේ කවි පොත නම ඔබේ එහෙලිය ඈ ගැහැණිය මොනිකාගේ කවි පොත. එහෙත් මෙලෝ තලයෙහි ඔබ හිරුසේ බලවත් වේ නම් ආකාශයේ සඳ විලසින් එවිට මටද බැබිලිය හැක. එයද නොසරි වේ නම් යලි ඔබ සඳ වුව මට කම් නැත. ඔබේ රැසින් බිඳුවක්සේ එවිට මටද බැබලිය හැක. එහෙත් සබඳ ඔබ කිසිදින පොඩි තරුවක් විය යුතු නැත. එයින් කුඩා කිසිවක් නැත. ඉන්මා නොපෙනී යනු ඇත. මේක මහා කාව්‍යයක්, මේ දිග කාව්‍යයක් ප්‍රබුද්ධ වගේ. මේකේ මාතෘකා මොනවත් නැහැ. එකම කවිය තියෙන්නේ. ඒ නිසා මේකේ අනිත් කොටස කිව්වේ නැතුනොත් සම්බන්ධ තේරෙන්නේ නැහැ. නිසරු බොළඳ කතා කියන දුවක සතපවා නලවන පියකු සදිසි වේයයි ඔබ එදිනේ මම සිහින දිටිමි. ජීවිතේ විඩා නිවන දියබිඳ පතමින් දැවටෙන පුතෙකු සදිසි ඔබ ළඟ මම දියණිය නොව මවක වුනේමි. ඇකය දුන් පුතුටසේ මවක් පමණක්ද ඇය. විපත හෝ සැපත හෝ නොදන්නා ගමන යන ඔහුට එක්වන එළඳ නොවන්නිද සොහොයුරිය. මේ විදිහට ගිහිල්ලා ඉවර කරන්නේ නිවෙස වෙත පැමිණි විට හිමියනේ අදින්මතු පසුම්බිය හිස් ඔබෙන් මුදල් නොම පතන්නෙමි. පතා රස කැවිලි සහ තවත් නෙක අඩු වැඩිය බාල දරුවන් යලිත් මගට නොම එවන්නෙමි. මේ ගැහැණියක්ගේ තියෙන උදාර ප්‍රාර්ථනාව. වැඩ පොලේ දිවා කල ගෙවුණු සැටි විමසමින් දිවා රැය වෙනස නැති ඔබට දුක් නොදෙන්නෙමි. ජීවිතය හරස් කොට වැටක් බැඳ තැබූ ලෙස සේවයට තහනමක් ලැබූ බව සිතන්නෙමි. ඔබට 20 වසක දිගු උරුම ඇති සේවයෙන් දසවසක් රැකුණු මම ඉන් සසල නොවන්නෙමි. එකලලද ජීවයෙන් සවිබල ඇති සිරුරකින් කඳුළු නොව ඔබ නමින් රුහිරු බිඳු හෙලන්නෙමි. මේ ගැහැණියගේ උදාහරණය මං හිතන්නේ රන්බණ්ඩ අපිට කියන්නේ මේ නාඳුනන කෙස් රොදවල් කාගේද කියලා මං අහන්නේ. මේ විලවුන් තැවරුනේ කොහොමද කියලා අහන්නේ. ඔබ තවුසෙකු වගේ ඔබව නිදි කරන්න හිමියනි ඔබ ගෙදර ඉන්න කියලා කියන්නේ. මේ දෙකම එකයි. ඩඩ්ලි බ්‍රැඩ්ෂීට් කියන කිවිඳිය ඇමරිකානු කාව්‍ය ආරම්භයට දීප්තිමත් වෙනවා. ඇය තාරකාවක් වගේ ඇමරිකාවේ සම්මත කවි ගමන ආරම්භ කරන්නට බොහොම සුදීප්තව එළිය දෙනවා. ඒ වගේම ලංකාවේ කවි ගමන ආරම්භ කරන්නට කාන්තාවන්ට හයිය දුන්න මොනිකා රුවන්පැතිරණ කිවිඳිය බොහොම ගෞරවයෙන් සිහිපත් කරලා අපි එනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. සුසුමට ආගිය තෙන්නා සන්නෙමි සංකා නොම ගන්න
පහන් තරුව පායන විටවත් ඔබ ගෙදර ඉන්න ඔබේ වත තැවරී තිබුණට නාදුනනා කෙහිරෑනක් සලු පිළි අතරේ රැඳුනට මට නිදි මත නැත කුමරුනි ඔබට බත බෙදන්න ඔබ ගෙදර ඉන්න පහන් තරුව පායන විටවත් ඔබ ගෙදර ඉන්න ඔබ ගෙදර ඉන්න පහන් තරුව පායන විටවත් ඔබ ගෙදර එන්න කම් නැත මගේ කුමරුවනේ දැස දුරු වෙලා තිබුණට මුව තැවරුණ දුම සුවඳයි නිතිබර සුසුමෙන් සුසුමට ආගිය තැන් ආසන්නෙමි සංකා නොම ගන්න ඔබ ගෙදර ඉන්න පහන් තරුව පායන විටවත් ඔබ ගෙදර එන්න ඔබ ගෙදර එන්න ශ්‍රී ලංකය කවි කෙතේ සිළුමිණ පැළඳු කාව්‍යකාර පරම්පරාව අපට සිහිපත් වෙනවා අද කවි 10 සහ ගී 10 අතරේ රැඳෙනකොට ඒ අතරේ හිටපු මොනිකා රුවන්පතිරණගේ නම කලින් කවියේ කියවුණා එහා සැබඳී තවත් චරිතයක් ඔබ මේ කවියේ අපට හොයා දෙනවා. ඔව් මේක අර නිකන් යාන වාහන බඩු මුට්ටු ඒ වගේ යුගල පදයක් වගේ පරාක්‍රම සහ මොනිකා. ඉතින් ඇත්තටම මොනිකාව ලොකුවට ආශය ගන්න ලැබුණත් පරාක්‍රම පොඩිතෝක් කිවිදු මට කවින්ද්‍රයක් ආශ්‍රය කරලා ලැබිලා තිනවා අදටත් එහෙමයි. ඇත්තටම හරි අසාධාරණයක් මේක කරන්නේ මේක හරිම හොඳ වුණත් මේ ගීත එක්ක අපි සසඳන එක ඔබ දන්නේ මම මාසයකට වැඩි දුක් විඳා මේ මට ඔබ කවි ටිකක් තෝරන්න කියපොන එක හරිම සරලයි. එතකොට මේ ගීතයට කොහොමද මම පරාක්‍රමයේ කවියක් තෝරන්නේ? මොකද පරාක්‍රමයේ කවි මම දන්නේ මහතෙක් සිටි හොඳින් කියන පොතේ නෙමෙයි. මම මගේ වසුවියේදී පොඩි මල්ලියේ අගිකරු පුත්‍රයාගේ ඒක තමයි මම විස්මයටපත් වුණු කවි පොත ඔහුගේ. ඇත්තටම බුද්ධියගේ වුණත් රජනක් කඬුවා එකේ තිබිච්ච ජවය ඒ වුන් පරිණත වෙනකොට වුන් මම හිතන්නේ වෙනස් වෙනවා. ඒකට තමයි අපි කැමති වුණේ. ඒව තමයි අපේ හදවතේ පැල්ලම් වගේ තියෙන්නේ. ඒක නිසා මම බොහොම බගෑපත්ව කියනවා මේ පරාක්‍රමගේ කවි කියවන්න මේ කවියෙන් ලඝු කරන්න එපා. මේ දැන් ප්‍රේමකීර්ති දල්විස් කියන්නේ කවියෙක් වගේම ගීත රචකයෙක්. ඔහුගේ මේ ඉදිරිපත් වෙන ගීතය හරියට ඇහෙන්නේ නැහැ. අපි කතා කරා වගේ හරිම අවාසනාවක් ඒක මේ වගේ ගීත යට යන්නේක. මේ ගීතයට කොහොමද මම පරාක්‍රම හොයාගන්නේ? මේක හරි ව්‍යාජ වැඩක් වෙලාවකට. ඒකට අවසානයේ ඔබ ආවා වගේ අන්තිමටම මේ කවිය මට හම්බුණා හොයලා මේකෙන් උනේ මට පුදුම මේ ඔබ දුන්නේ දඬුවම අර වැඩ කරන්නේ නැති වාහනයක් මේ මාත ඉඳලා අවුරුදු 50කින් විතර මේ සිරිපාදේ වුණා වගේ. මොකද මෙච්චර කවි කිව්වේ නැහැ කවදාවත් එක දිගට. ඉතින් ඒ නිසා මම බොහොම අමාරුවෙන් හොයාගත්තා. හැබැයි මේ කවිය හරි මුදු මොලොක්.
පරාක්‍රමගේ සෑහෙන පස්සේ කාලේ කවි පොතක් මහතෙක් සිටි හොඳින්. මේ නම් වලින්ම පේන ඔහුගේ වෙනස. මේ කවිය නම සැංගි. ඒවත් හරි අමුතුයි. සුලං පහරින් නැලවි උකුලෙහි දෙවුරෙහි දැවටි එති යලි ලිහි යයි. දොර ජනෙල් රෙදි. සීන් කැටමින් යුත් සීන් සිදුරු ඇති ඇද්දත් පැහැති හිරියල් පැහැති දුහුල් තිරසලු. සිනිදු අත්මෙන් රැඳෙයිමා මුහුණෙහි දෙපයෙහි. ලියන මේසෙහි සිටින මා මුහුණ වසාගෙන පපුවක හොයාගත්තාසේ දුහුල් සලුව ගත දැවටී හිඳි මොහොතකට. සුළඟ නිවී තිරරෙදි නිසල වූ විට හැඟෙයි ඒ සිනිදු සලු අතරෙහි කවුරුන් හෝ සිටිතැයි සැංගි. මේ පුදුම මනෝමය අවස්ථාවක්. ඔහු මවන රූපය ඔහු බලන්න මේ පුංචි දෙයක් මේක තියෙන මේ දොරරෙදි ජනෙල් රෙදි ඇඟේ වැදුනම ඇති වෙලා මේ මං හිතන්නේ වජිර තරුණ කවියෙකුට කවදාවත් එන්නේ නැති ප්‍රස්තුතයක්. මේක මම පරාක්‍රම පරිණත බවත් එක්ක. මොකද ඉස්සර අපි හොයන්න පුරුදු වෙලා හිටියා මම නෙමෙයි බොහෝ අය. මොකද්ද මේක කියන්නේ? කොතෙන්ද සමාජය මෙතෙන්ට ගහන්නේ? කොහෙද මෙතන රිදෙන්නේ කාටද? එහෙම තමයි කවිය තරුණ කවීන්ගේ කවිත් එහෙමයි අපේ කාලේ. නමුත් ඕන් කල්යත්‍යත්ම දැන් රශ්මි වගේ දේවල් ඔහුගේ ගොඩාක් වෙනස් කවිමගකට ඔහුගේ කවිය ගියා පරාක්‍රමගේ. ඒ වගේම මේකේ හරියටම හරියන තැන අර මෙතන මේ පණ තියෙන්නේ ප්‍රේමකීර්තිගේ ගීතේ තියෙනවා නොලැබෙන නොහැඟෙන නොවිඳි සුව කියොබ. වියරුව ඈමෙන් නොයන දුක කියොබ. ඒකට ඉස්සෙල්ලා තියෙනවා නොහැඟෙන නොලැබෙන නොවිඳි සුව කියොබ. ඉතින් මම මේ පුංචි කවිය තෝරගන්නේ සුළඟ නිවී තිරරෙදි නිසල වූ විට හැඟෙයි ඒ සිනිඳු සලු අතරෙහි කවුරුන් හෝ සිටිතැයි සැංගි. මේ නොවිඳි සුවය නොහැඟුණු හැඟුම තමයි පරාක්‍රම කියන්නේ ප්‍රේමකීර්ති කියන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම මම නැවතත් කියන්නේ පරාක්‍රමගේ කවි මීට වැඩිය ඉතාම විචක්ෂණශීලීව අධ්‍යයනය කළ යුතු කවි ගංගාවක් ඔහුට තියෙන්නේ. ඔහු පැහැදිලිවම අපේ කවි හඳ. කවියේ සඳ ලකුණු හොයාගෙන යනකොට සියවස් ගණනාවක් සිට මෑතට එනකොට අපට සෙවනැලි ඇඳදුන් දේශීය කවි රටාවන් හමු වෙනවා. ඒ කවි රටාවල බොහොම පුංචියට පැලගොයම්සේ මතුවෙච්ච කවිවල රන් අස්වනු නෙලනවා නම් මේ පරම්පරාව ඇත්තටම ඒ කවි පැල කරපු 70 වගේ දශකවල ඒ කවි පැල කරපු පරාක්‍රම කොඩිතුවක් වගේ මහා කවි අපි අපේ ගෞරවය පිරිනමන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ ගෞරවය නොඅඩුව ලබා දෙමින් අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය.
අඳුරක නැවුම් ඉරකි ඔබ කිනිදන කතරක පවන් රදකි ඔබ විලිලන අඳුරක නැවුම් ඉරකි ඔබ නොහැගෙන නොලැබෙන නොවිදී සුවය ඔබ වියරුල් රැමෙන් නොයන දුකකි ඔබ ප්‍රේම පරාදිසේ සිනහා පිදුව ඔබ කඳුළු පිදුව ඔබ ප්‍රේම පරාදිසේ කවි රස විඳමින් අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි අපට තෝරා දෙන්නේ බන්දුරු නායකරවසම් ප්‍රවීණය. කවි රස විඳිනකොට අපිට මේවා විවිධ අයුරෙන් මැන බලන්න පුළුවන්. සමහර වෙලාවට දේශානුගතව මැන බලන්න පුළුවන්. දේශ සීමාවෙන් එහාට ගිහිල්ලා ඒ කවි පිළිබඳව විමසන්න පුළුවන්. ඒවට ආකෘති හදලා දෙන්න පුළුවන්. සත්‍යවාදී, රොමාන්ටික මේ ආදී විවිධ නම් එයට ලබා දීලා වර්ග කරන්න පුළුවන්. කොමුණත් අපි යනවා විදෙස් රටකට. දැන් රුසියාව ගැන ඔබ කලින් සඳහනකදී කිව්වා මේ රුසියාව වගේ රටවල් වල වෘත්තීයවේදීන්ට වඩා මහා ඉහළ පිළිගැනීමක් සාහිත්‍යවේදීන්ට ලැබෙනවා කියලා. ඉතින් එහෙම නොමද සම්භාවනාවට අදත්පත් වෙන මහා කවි කාර්යාගාවට අපි එනවා. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කවියක් නොතෝර බැහැ මට. ඔබ කිව්ව හරි මේ කවි පොතේම තියෙනවා මේ චිත්‍ර. ඒ කියන්නේ මේ පුෂ්කින් හා සම්බන්ධ. දැන් බලන්න මේක හරියට කැමරාවට ගන්න පුළුවන් නම් මේ පුෂ්කින් ගුරුකොට ගත් කවියා ඒ කවියා මේ බලන්න පුෂ්කින් ඒ විශාල සම්භාව්‍ය සභාවේ පුෂ්කින් මේ කවිය කියනවා මේ චිත්‍රේ මේ ඔහු කවිය කියනවා මේ අර වයෝවෘත කවිය අහන් ඉන්න විදිය මේ කන ඇහෙන්නේ ඔහුගේ ඔහු අහන් ඉන්න විදිය. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ඒ රටවල් වල කවියට මොන වගේ තැනක්ද මොන වගේ මම හිතන්නේ මේ වැඩසටහන බලනවා නම් කවුරු හරි මේ රටේ මේවා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේවා ඉගෙන ගන්න ඕන. මේ කවියන් කොහෙද මේ වගේ රටවල් වල රඳවලා තිබුණේ කියලා. හොඳයි මට පහසුයි මේ පැත්තට දෙනවා නම් මේ පැත්තෙන් අපිට ඒක තාම සමීපව අරගෙන එන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පුෂ්කින් කවිය කියවනවා හැමෝම රස විඳිනවා. අපේ රටේ ඉස්සර වගේ කියන්නේ කවි කියවනවා. කවි වෘත කවිය අහගෙන ඉන්න විදිය. කියන්නේ කොච්චර ආදරයක්ද ඒ තරුණ කවීන්ට තිබුණේ. ඒ වගේම පුෂ්කින් අවුරුදු 30 ගණන් වලදී මිය යනවා. ද්වන්ද්ව යුද්ධයකින් ගැහණියක් නිසා වෙඩි තියාගන්නවා. ඔහු හරිම සියුම් මුදුමලක් මිනිහෙක්. පුෂ්කින්ගේ බොහෝ කවි කියවුවම සේකර මතක් වෙනවා. සේකර මං හිතන විදිහට ඔහුත් නොදැන ආభాෂයක් ලබන්නේ නැති. දැන් මේ කවි පොතේ මේ හුඟන්නේ හැම කිසිම කවියකට මාතෘකාවක් නැහැ. මාතෘකාවෙන් ගොඩක් වෙලාවට පුෂ්කින් කවි සිංහලට පරිවර්තනයත් කරා. ඇත්තටම මේ what means my name to you කියලා තමයි මේ කවිය පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම මේවා කොහෙවත් පරිවර්තනය කරන්නේ නැති නිසා මමම පරිවර්තනය කරා වජන. මොකද මේක ඔබලා විශාල සේවයක් කරන්න. ඒක මං පුනපුනා කියන්න ඕන. මේ වැඩසටහන මං හිතන්නේ මං දන්නේ මේකට ලැබිය යුතු ආදරේ ලැබෙනවද කියලා. මොකද මේවා දර්ශනය කිරීමේ ප්‍රශ්න රටේ තියෙනවා. නැත්නම් මේ හැම තැනටම පේනවනම් මේක හරිම වටිනවා. ඒ නිසාමයි කවදා හරි මේවා ඔබලාගේ සංරක්ෂණය වෙන නිසා තමයි මම මේ වගේ දෙයක් කරේ. නැත්නම් ලංකාවේ කවින් ඕන තරම් ඉන්නවා. ඒවා ඉතින් සේරම කියන්න බෑ. පුෂ්කින්ගේ මේ කවිය ඔහු ඉපදෙන්නේ 1799 ඔහු මියන්නේ 837 පුංචි කාලයයි. ලර්මන්ටෝව් කියන කවියත් එහෙමයි අවුරුදු 20 ගාන හිටියේ. බලන්න මේ කවිය. කුමකටද මගේ නම ඔබට ග්‍රීෂ්ම ඍතුවේ ඈත සයුරක නෑසී යන රළ පෙලක් ලෙස වන රොදක් රාත්‍රියේ හෙළන නිහඬ සුසුමක් ලෙස ඔබේ මතකයෙන් මා ගිලිහෙවි. සමරු පිටුවක ගුප්තව මැකී යන නමක් ලෙස සොහොන් කොතක මැකී යන කවක් ලෙස අතීතයක අමතකව ගිය නටබුණක් ලෙස ඔබට මා අමතකව යාවි. මගේ නම තුල ඇත්තේ කුමක්ද?
කාලාවරෝධයෙන් නිබැහින්ම අමතකව යන මුදුමොලොක් හැඟුම් ඉතිරි නොකරම නවමු හැඟුමින් ලාලාසාවෙන් සියල්ල මැකී ඇත. ඒ සේරම අතරේ එනමුදු ප්‍රියය දොම්නසක වලප හෝරාවික කටුක වේදනාවෙන් පරිපීඩිත මොහොතක සිහි කරන්න මා. මවාගනු මැනවිමා රූපකාය කියන්න ඔබ ඔබටම පහන් නිවුණු හඬින් මෙසේ කියලා මේ ඔහු කමා ඇතුළේ දාලා කියන්නේ. ඒ කියන්නේ මේ කියවන ගැහණිය කියවන්න ඕන කවදා හරි මේක. ඔහු ගැන. ඔහුට මා අමතකව නැත. ඔහුගේ හදවත තවමත් මට යහපත පතයි. මා ඇතර නොයයි. ඔහු මට සිටී. ඒ පෙම්වතෙකුට දෙන්න පුළුවන් උපරිම ආදරය සහ සහෘදයෙකුට සුහදනියකට දෙන්න පුළුවන් ආදරය. ඒ කියන්නේ මගේ නම මොකටද? මගේ නම සමරු පොත්වලට මොකටද? සේකරත් කිව්වනේ මාමලපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි කියලා. නන්නා දුරනා ඔබගේ අත්තකුරින් ලියනු මැනවි. හරි විශාලයි මේ පිරිස. ඉතින් ඒකින්ද පුෂ්කින් කියනවා කවදා හරි ඔබේ මතකෙන් ගිලිහෙන අලුත් පරම්පරාවල් එනවා අපට පස්සේ ඕන ඔබ වැළඳගනි. හැබැයි ඔබ මතක තියාගන්න සොවින් වළක්නා මොහොතක මාව සිහි කරන්න. මම හිතන්නේ මේ පහන් හැඟීම මේ උපේක්ෂාව මුසු පරාර්ථය මේ සහනානුභූතිය මම හිතන්නේ අපේ කවි වලින් වගේම අපි එතරිනුත් ලැබිය යුතුයි. සුනිල් ආර්ගමගේට කොහොමද මේක ගැලපෙන්නේ කියන එක මම හිතන්නේ කවිය හැබැයි රස විඳින මේ වැඩසටහනේ රසවතුන් තේරුම් ගනි. ඒ කියන්නේ පද එකින් එක පෙරලලා මුළු රාත්‍රියක්ම වැය කරලා හොයාගත්තා. ඒ කියව ගන්න බැරි ආදරය තමයි පුෂ්කිනුත් වෙන විදියකින් වෙන භාෂාවකින් ලියලා තියෙන්නේ. අතරම නව කවිය පිළිබඳව අපි විමර්ශනය කරනකොට ඔය වගේ කවි මතක හොයාදීම හරි වටිනවා මේ පරම්පරාවට. එතකොට ඔවුන් හොයාගෙන දේශ සීමා තරණය කරමින් ගිහිල්ලා මේ කවියේ තියෙන හැඟුණු ගුණය හොයාගනීවි. කවිය හොයන්නේ මේක. ඉතින් රුසියාවේ කාව්‍ය පීතෘ පදවිය තවමත් පිරිනමන්නේ ලෝභ නැතුව ඔවුන් ලබා දෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කවියට. ඉතින් හැම නගරයකම රුසියාවේ පුෂ්කින් නමින් ප්‍රධාන මාර්ගයක් හරි ස්ථානයක් හරි අනිවාර්යෙන් තියෙනවලු. එක්ක ස්ථානයක් එක්ක මාර්ගයක් තියෙනවලු හැම නගරයකම වගේ රුසියාවේ. ඒ තරමටම රුසියාව අදටත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නාමය සිහිපත් කරනවා. ඉතින් එය කියන්නට මේ මොහොත කරගෙන අපිට යන්නට පුළුවන් මේ කවියේ මේ ගීතය හොයාගෙන.
මොහොතක සිත ඉකිගසා හැඬුවා කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ කවිය ඔබ හොර ඇහින් ඉඟි කරලා සද මගින් සමුගත්තා කවි පොතම පොඩි කරලා නිතියන්න මට සිතුනා අත ළඟින් හිඳිනා මොහොතක දුර ඈත බව දැනුණා කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ කවිය ඔබ කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. කවි ලෝකයේ අස්සක් මුල්ලක් නෑර හැම කෙනෙක්ම හැම කෙනාවම හොයාගෙන යනකොට අපට මේ මුළු ගැන්විලා තියෙන කවිවල ඒ මුළු ගැන්වුණු ගති අයින් කරලා එළියට ගත්තයින් පස්සේ ඒවා අද කියුවත් අපට දැනෙන්නේ නැවුම් ගතියක් නැවුම් සුවඳක්. ඉතින් සමහර රටවල සාහිත්‍යයට අපිට තරම් වයස නැහැ. ඒවා හරි ලදරුයි අපිට සාපේක්ෂව බලනකොට. නමුත් සාහිත්‍ය ගුණයෙන් ඉතාමත්ම පරිපූර්ණ කවි අපට ඒ අඩු වයසෙන් කල් ගත කරන සාහිත්‍යමය කල්පනාවල තියෙනවා. එහෙම රටකට අපි යනවා ඔබත් එක්ක මං හිතන්නේ ඒ කවියත් අපට බලපෑම් කරන කවියක්. ඇතරම හරිම මේ දුර්ලභව තමයි ජීවෝජීවින් ගැන මං හිතන්නේ ඒක දුර්ලභ වෙන්නෙම මේ පොත මම ගන්නේ හරිම හම්බෙන් මේ පොත් ප්‍රදර්ශනයක් ඒ කියන්නේ පොත් වෙන්දේසියක මේ තියෙන ගාන රුපියල් 12.50යි. 1990 දෙසැම්බර් 4 වෙනිදා අරන් තියෙන්නේ. ඉතින් මේ 12.50කට මම බලනකොට අරන් ගිහිල්ලා තින්නේ දියමන්ති ගොඩක් කියලා තමයි මට තේරුනේ. මේ ජීවෝජීමින් කියන කවිය හයිඩ්‍රෝපවර් ඉංජිනේර කෙනෙක් මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ වගේම වොලන්ටියර් ෆෝස් හිටපු ආමි ඒ කියන්නේ යුද හමුදා ඉහළ නිලධාරී ඉංජිනේරුවෙක්. ඔහුගේ බොහෝ කවි මට බලපෑවා. මම මේක දිගින් දිගටම කියවනකොට මේ කවිය ඇත්තටම ඕ වට්ටපේන් කියලා තමයි අර වගේ කියන්න වෙන්නේ. කිසිම මාතෘකාවක් මේකේ නැහැ. ආදරේ රුදුර තියෙන්නේ. මේක ගැන කියන්න ඉස්සෙල්ලා මම කියන්න ඕන දැන් ලෝකේ කොහේ හරි එක මල් පිපෙනවා වගේ එකිනෙකා දන්නේ නැතුව ආමේනියාවේ ජිවෝජි එමින් මේක ලියද්දි
1930 ගණන් වල සපුතන්ත්‍රී ඉපදිලා නැහැ. ඔහු බේරුවල වලතර ගමේ ඉඳගෙන කොහොමද එමින්ව දකින්න කියන එක තමයි මට ආපු පුදුමය. මම සපුවකින් ඇහුවා ඒතර මම දන්න ඔහු කියවල නැහැ කියලා. මොකද මේක මටත් අහම්බයක්. මේ පොත කොහෙවත් ඇත්තෙත් නැහැ. මේ ජීවෝජේමින් තියා එහෙම එයා දන්නේ. නමුත් ඔබට පෙනෙයි මේ කවිය මොනතරම් මේ ඒ කියන්නේ ලෝකේ තව තැනක කෙනෙකුට නොදැනුවත්ව කොහොමද මේ සාහිත්‍ය කියන එක හුයක් සහ සාහිත්‍ය එකම භාෂාවක් තමයි වචන වෙනස් වුණාට කියන එක තමයි මේකෙන් පේන්නේ. මේ ජීවෝජේමින්ගේ කවිය ඇත්තටම මේ මාතෘකාවක් නැහැ. මම කියන මම ඒකත් පරිවර්තනය කරා. මොකද එහෙම නැතුව පරිවර්තන නැහැ මේකේ. අහෝ කෙතරම් රුදුරු වේදනාවක්ද එය වදන් වලට දැරිය නොහෙන. මා ඇයි ඒ දුකින් විඳවන්නේ? ආදරය පහව ගියද තවම එය මා හද දවයි. ඔබ හැර ගියද ඒ ආදරය රිසිව පලිගත්තද? මා හදේ ඔබ ඇති කළ වනය පීඩාව නිරුතුරුව මට වද දෙයි. ඔබ දන්නවාද එහි ගැඹුර දිගපළල? කියන්නම් මට හැකි බසින්. ඊට පස්සේ එක කෑල්ලයි ඔහු කියන්නේ. මේ ඔහුට ශේෂ කළ දුකඳුරේ උපමාව එක කෑල්ලයි. කොහොමද ඒ කියන්නේ? යුදයේදී පාදයක් අහිමි සොල්දාදුවෙකු වසර ගණනාවකට පසු නින්දෙදී අහිමි නැතැයි සිතා නින්දෙන් අහිමිපා පිරිමැද එය නැති බව දැනගත් විට ඇතිවන කටුක දුක බඳුයි ඔබ මහද තබා ගිය ආදරය සැඟව සිට පලිගනි. කියන්න දෙයක් නැහැ නේ. හදේ කොතනක ඕ හින්දී ඔබ සපොය ලිව්වේ කොහොමද? රිදවීමයි විඳවීමයි අතර තියෙනවලු බොහොම සියුම් රේඛාවක්. මේ රිදවීමයි විඳවීමයි අතර තියෙන සියුම් රේඛාව අනේකාට නොදැනීමයි පුදුනේ. ඒ කියන්නේ රිදවන කෙනාට දැනෙන්නේ නැහැ එය. රිදවන කෙනාට රිදවෙන ලබන කෙනාට මේ ගැටලුව මම හිතන්නේ මේක තමයි ප්‍රේමයේ තියෙන ලස්සන අපූර්වත්වය. ඒක දැන් අර එහෙම ලැබෙනවා නම් මේක මෙච්චර ලස්සන වෙන්න, මෙච්චර කවිලිය වෙන්න, මෙච්චර කවිය බිහි වෙන්න හේතු නොවෙන්නට පුළුවන්. කොහොමනත් ආමේනියානු ඒ කවියා අපිට ජියෝජෙමින් එලි කරපු මේ පාර දිගේ අපිට ඇවිද යන්නට පුළුවන්. අපේ කවියන්ගේ අපේ රචකයන්ගේ සම්භාව්‍ය ලක්ෂණ හොයාගෙන ඇත්තටම මේ ගීතය ඒට ඉතාම හොඳ නිදසුනක්. අපි එනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය අහන්න. නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සොව දැහැනින් හදේ කොතැනක හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් සයුරු හිමරත් සිටිච්ච රේඛාවේ
පෙනා මොහොතේ හදේ කොතැනක හෝ ඉදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දෙන වෙලා හසරැනින් පෙරයි මා මුදා සුවතැනින් උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බලමහිමින් ඉනු කඳුලට සිඳෙන්නට පෙර යදින් නම් ඔබ මැකී යනු මතකෙන් හදේ කොතැනක හෝ ඉදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දෙන වෙලා හසරැනින් පෙරයි මා මුදා සුවතැනින් හදේ කොතැනක හෝ ඉදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දෙන වෙලා හසරැනින් පෙරයි මා මුදා සුවතැනින් ඕනම ජාතියක හද ගැහෙන ස්වර රටා මතු කරන්නේ භාෂාව. ඕනෑම භාෂාවක තියෙන මధుර ගුණය වඩාත් උද්දීපනය කරන්නට පුළුවන් කවියෙකුට. බසේ තියෙන රමණීය ගුණය, දේශයේ තියෙන අපූර්වත්වය, එවැගේම ඒ රටට ඒ ජාතියට හිමි අව්‍යාජ අනන්‍යතාවය මතු කරන්නට පුළුවන් මහා කවියෙකුට. එහෙම මහා කවියෙකුගේ බලපෑම ආසියාකරය පුරාම පැතිරුණා. ඒ මහා කවියා ඔබ අපට හොයා දෙනවා අවසානයක් හොයාගන්නට. ඔව් මම හිතන්නේ මෙය හරිම සුවිශේෂී සිද්ධියක් වජිර මේක අපි කියන්නම ඕන. සේකර සරෝජිනි නායිදු කියන ඉන්දියානු ගීත කෝකිලාවියගේ ද වීවර්ස් කවිය හැරෙව්වා සන්නාලියනේ කියන එකට. ඒ වගේම තාගෝරයන්ගේ ගීතාංජලි ව්‍යාද මයින්ඩිස් විතවුට් ෆියර් කියන කවිය පටු අදහස් නම් පවරින් ලෝකෙ විදිහට හැරෙව්වා. රුබායියාට් කාවේ විශේෂ කවියක් මුළු ලෝකම සිහිනයයි. එහෙම නැත්නම් ඔබමා තුරුලේ ගී ගායනා වේලේ මේ වන රොදමට ස්වර්ග රාජ්‍යය මේ වගේ මැණික් ගොඩක් ඉතුරු කරපු කෙනෙක් සේකර ඉතර සාහිත්‍යයෙන්. ඉතින් ඇත්තටම ටාගෝර් කියන්නේ ඔහුගේ පරමාදර්ශී කවියෙක් කියලා කියන එක තේරෙනවා. ඔහු කියවන දේවල් සහ ඉන්දියාව ඔහුගේ මොනතරම් ආදරණීය රටද කියලා පේනවා. ප්‍රබුද්ධ කියවනකොට භගවත් ගීතාව ඇතුළු ගොඩාක් මේ ඉන්දීය ප්‍රස්තුත ඔහු අරන් තිනවා උපුටා ගැනීම විදියට. ඇත්තටම මේ හරිම තරහක් ආපු දෙයක් මේ ෂාජහන් රජ්මහල් කතාව පොඩි කාලේ මේ කතාව අහනකොට සුරංගනා කතාවක් වගේ. ඇයි ආදරේ වෙනින් වුණත් තවත් කෙනෙකුට මෙහෙම දෙයක් කරේ කියන එක මේ අඹපු මිනිස්සයාට. නමුත් මේ ආදරේ තියෙන ප්‍රබලත්වය වෙන්නේ නැති මේ සිහිවටනේ මේ සමරුවෙන් කියන්නේ. ඇත්තටම මෙතෙක් වෙලා මම කවිවලට තමයි ගීත තේරුවේ. නමුත් මම පැහැදිලිව කියනවා මේ ගීතයට තමයි මේ කවිය මම තෝරගන්නේ.
මොකද වික්ටර් සනත් කියන මේ හඬවල් දෙක මම මෙතන කතා කළ යුත්තේ ගීත රචකයෙක් විදිහට බැංකුවරයෙක් විදිහට නෙමෙයි. ඒ නිසා මට බලපෑම් කරා පුදුම විදියට හොල්මන් කරා. නන්දාමාලිනීගේ සකුරාම පිපිලා ගීතේ හොල්මන් කරා. ඒ වගේම අමරදේවයන්ගේ වසන්තේ මල් පොකුරුනෙලා මට ඉන්න දුන්නේ නැහැ. මේ හිතන්න පෙළඹෙව්වා. ඒ අතරේ සීල් සුනන්ටලේ වගේම ඇවුලුණු ගිනිදැල් සේම මේ ආදර සැමරුම් කියන මේ ගීතය අහපු දා ඉඳලා මට හිතාගන්න බැරුණ අජන්ත රණසිංහ වගේ රචකයෝ මේ ප්‍රස්තුත කොහොමද ගීතවලට ගෙනාවේ කියලා කවිවලට ගේන්න පුළුවන් අපිට. පේලි 12කට කොහොමද ගේන්නේ කියලා. ඒ මූර්තිමත් වෙනවා ටාගෝර් තුමාගේ මේ කවියෙන්. මේක මම හිතන්නේ කවුරුත් දන්නවා කියලා මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. මොකද මේ ගීතේට කොහොමද මම කවියක් හොයන්නේ කියලා. ෂාජහාන් තමයි මේකේ නම. ඔබ දැන සිටිය අධිරද ෂාජහාන්. ගලා ගියා දුරක ජීවිතය, තාරුණ්‍ය, ධනය. කිත් යසස කාලයේ දිය පහරට එක් වී. ඔබේ එකම සිහිනය, ඔබේ වේදනාව සුරැකිව තබන්න සදහටම. රළු පරලු ගොරබිරම් හඬ බල පරාක්‍රමයේ පඬු පෑ ගනී නින්දට වන්ව. ක්‍රිම්සන් පාට ලෝහිත වූ හිරු නිවීම එහි ප්‍රභාස්වරය එදා ඒ තමා. ක්‍රිම්සන් පාට ලෝහිත වූ හිරු නිවීම එහි ප්‍රභාස්වරය එද ඒ තමා ඔබේ පැතුම බලාපොරොත්තුව. දුක්බර අහස පුරා අඩුම ගණනේ තනිව බර සුසුමක්ව පාවේවි සදාතනිකව. මුතුමැණික් දියමන්ති රන්රුවන් මේ සියල්ල තියේවි. ඒ දේ දුන්නේ දිදුලුම හිස් සුළඟ වල්මත් කරාවි. කාලයේ දෙකපුලේ එල්ලී තියෙන එකම එක තනි කඳුලක්. මේ දිස්න දෙන දවල තුඟු ටජ්මහල අහා මිනිස් හදවත. ඔබට ඉඩහසර නොවේ හැරී තව රුවක් දෙස බලන්නට. මේ දිස්න දෙන දවල තුඟු ටජ්මහල අහා මිනිස් හදවත. ඔබට ඉඩහසර නොවේ හැරී තව රුවක් දෙස බලන්නට. ඔබ ජීවිතේ ඉක්මන් සක්මනින් නැවතුමකින් තවත් නැවතුමකට. අධිරාජ්‍යය ඔබ පතන හැටි ආක්‍රමණය කරන්නට කාලේ ජීවිතය ලස්සන තුලි. ඔබ ආදරයට මුදුසරින් කීදේ අමරණීයත්වයේ සවන් මත මුණුමුණුවසේ ගලා ගියා සුන්දර සෙල්පත මත කිවිදෙකුව. මේ තමා ඔබේ හදවතේ පිටපත. නව මේඝදූතය මිහිර ගලා නොගිය තනුවේ ඇති සූර්යෝදේ ප්‍රථම හිරු කිරණේ අයස්කාන්තේ හිරු මියදුමේ අවසාන කාන්ති කලඹේ සුසුමේ රැඳුණු අජීවී ස්වරූපය. භාෂාවක අවසාන ద్వාරය මිනිසාගේ බැල්ම. භාෂාවක අවසාන ద్వාරය මිනිසාගේ බැල්ම නැවත නැවතත් ලියලවන මේ සේරම මොහු ඇත. එයම වේ ඔබ පණිවිඩකරුගේ චාරුතර ආශ්චර්යය. ආදරිය ඔබ මට අමතකව නැත. මුසාවකි ඔබට අමතක නෑ කියා කවුද කියන්නේ. ඔබ මතකේ කූඩුව වීසි කර නෑ කියා. අදත් ඔබේ හද තුල ඇත්තේ ආදරයේ සදාතනික අඳුර මතකේ සහ අතීතේ. අදත් එය නිදහසේ මම් පෙතින් බේරී නැමත්. අදත් එය නිදහසේ මන් පෙතින් බේරී නැත අමතක වීමේ. අන්තිමටම ඔහු ඉතාම සංවේදනාත්මක තමයි මේ කොටස කියන්නේ. ටාගෝර් තුමා සොහොන් කොත් පවතීවි සදහටම පොළොවේ දූවිල්ලෙන්ම එය මරණය. පරිස්සමෙන් සුරක්ෂා කරන මතකයේ කබොල්ල ජීවිතය අල්ලාගෙන සිටිය හැකි. අරුණෝදයේ දොරටුව දිග මම මතකයෙන් බර වී හිඳිමි. දැන් ඔහු නිදහස් සියලු බරසාර සිතුවිල්ලෙන් කම්පණයෙන්. ඔහු තවදුරටත් මෙහි නෑ. ෂාජහන්ට කියන්නේ ටාගෝර්. මම හිතන්නේ මේක අතිශ්‍රේෂ්ඨ කවියක්. මේ වගේ කවි අපි සොයාගත යුතුයි අනාගතයට ගීත නාමයෙන්. මම හිතන්නේ ඒ මෙහෙවර කවරේ දෙයක් මට තේරුණේ මේ ගීතයට මම කවියක් හොයන්න පුදුම විදියට මහන්සි වෙලා මේ අන්තර්ජාලයට ගියන් පස්සේ
මට දෙයියෝ දැක්කා වගේ මේ කවිය ලැබුණා. මහත්මා ගාන්ධි ජනරාල්වරයා වෙනකොට ටාගෝර්තුමන් දූතයා වුණා. මහත්මා ගාන්ධිතුමන් වැඩ කරන හස්තය වෙනකොට රබින්ද්‍රනාත් ටාගෝර් ගී කියන කටහඬ බවට පත් වුණා. ඉන්දියාවේ මහා චරිත බිහි කරපු මහා ප්‍රවාහ දෙක නේරුතුමන් එතකොට වල්ලභායි පතෙල් වගේ චරිත සරෝජනී නායිදු වගේ මහා ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට විසි වුණු චරිත බිහි වෙන්නේ මේ මග ඔස්සේ. ඉතින් ඒ නිසා ඒ මගත් අධ්‍යයනය කරන්නට පාරක් කිව්වාට ඔබට ස්තුතියි. ඒ වගේම අද කවි 10 විචිත්‍රවත්ව සුපෝෂණය කරන්නට ඔබ දැක්වූ අනල්ප දායකත්වය ඒ වෙහෙස මහන්සිය අපට දැනුණා. ඒ ගෙනාපු මහා පොත්කන්දට සාධාරණය කරන්න බැරුව වැළපෙන අයුරු අපි දැක්කා. ඒ වගේම ඒ පොත්කන්දෙන් ඇබිත්තක් අරගෙන මේ කාල අවකාශය පුරවාගෙන මේ අවසානයේ බොහොම සොවින් තැවෙන මුහුණ අපි දකිනවා. ඒ නිසා මේ සියලු දේවල් වලට ස්තුතියි. අවසානයේදී මට එක වචනයක් කියන්න පුළුවන්ද? පුළුවන්. මට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා වජිර කෙනෙක් හොයන්න පුළුවන් ඇයි විරෝධාකල්ප මගේ ගී එකතුවේ නැත්තේ කියලා. නෑ මම දැඩි ප්‍රේමියෙක් විරෝධාකල්ප වලට. ඒ වගේම මේ කුණු ගඳ ගහන සමාජයේ මේ වනවෙච්ච සමාජය හොඳ කරන්න මේ ආදරේ විතරක් නෙමෙයි කගපතක් බඳු ඒ කවි අවශ්‍යයි. නමුත් මේ ගීතත් එක්ක කරන ගනුදෙනුවේ හරි අමාරුයි එහෙම රළපරළු වෙන්න. ඒ නිසා බෙරෙන්ජ කියන මහා දාර්ශනිකයා කියලා තිනවා I like to compose poems. If you dismiss me, Monsieur, I will have to compose poems to live. මම ජීවත් වෙන්නේ කවි ලියන්න. ඔබ මා නිරපුවත් මැතිතුමනි මට සිද්ධ වෙනවා ජීවත් වීම සඳහා කවි ලියන්න. මේක මීට වැඩිය හොඳට සේකර කියලා තියෙනවා. මට කටපාඩමින් කියත හැකි ප්‍රබුද්ධ පොතේ අපි විංගලයන්ට ඒක තමයි අවසාන වාක්‍ය විය යුත්තේ. ඒයින් තමයි මේ ජරපත් දේවල් අපට ගොඩ ගන්න තියෙන කවියෙන්. මොලොක් වී ඇත කලාවෙන් සිත බාධාවක් එය දියුණුවට යටපත් කොට දුබලයා ඉස්මතු වෙයි බලවතා. ජය ගැනීමට නම් ජීවිත තරඟයෙන් දුරු කළ යුතුයම අනුකම්පාව සිතින් කපා බොරු වලවල් ඇද මරුවැල් අනතුරේ හෙළිය හැකි විය යුතුය ඉතමිතුරු සගයා වුවද. ඒ වගේ සමාජයක් තමයි සේකර 75 දී දැක්කේ මැරෙන්න ඉස්සෙල්ලා. ඒක ඔහුට පිට කරන්න හම්බුනේත් නෑ. ඔහු මිය ගියා ප්‍රබුද්ධාවේ ඔහු ඊට පස්සේ. ඒ නිසා මම හිතනවා සේකරලා පුෂ්කින්ලා තාගෝර්ලා මේ සියල්ලන්ම වගේම මොනිකලා පරාක්‍රමලා මේ සියලුම අය කී පාර ඔස්සේ යන්න අපට තව තවත් ප්‍රඥාවන්ත කවියන් මේ රටට බිහි වේවා කියලා. හොඳයි. ස්තුතියි අද ආවාට. ඒ වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමට ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණයට සංගීත නිපුන් පවරි අමරසා සංගීත නිපුන් අසංක ධනංජය ලියනාරච්චි අද ඉතාම මధుර ගායනාවන්ගෙන් කවි 10 හැඩ කළා. ඔවුන්ටත් කෘතවේදීත්වයේ සටහන් තබමින් අපි එනවා 10 වෙනි කවියට ගැළපෙන 10 වෙනි ගීතයට. ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කළ විසී වටනය යමුනා තීරේ ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කළ විසී වටනය යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරුලෙන අතහැර වඩින්න දේවියේ දහසක් මිනි මල්ලියකම් පෙම පිද වූ රන් කැටයම් දහසක් මිනි මල්ලියකම්
පෙන පින මුහුරන් කැටයම් යමුනාවේ තරඟ මැදින් මට පිළිබිඹු වේවා චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා ආදර සැමරුම් කැටි වූ නිතු කඳුලින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරුලෙන අතහැර වඩින්න දේවියේ අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළූ කඳුළු ගලා මැදුරත කිරි කරුඩ පවුරු පපා කැලුම් දේවා සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා ආදර සැමරුම් කැටි වූ නිතු කඳුලින් මුතු පබුලින් හිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ ආදර සැමරුම් කැටි වූ නිතු කඳුලින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරුලෙන අතහැර වඩින්න දේවියේ ආදර සැමරුම් කැටි වූ නිතු කඳුලින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා